ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට සිත ශාන්තියමත් වේවා. ජාතියේ පියා පිළිබඳ ඉතා සාරවත් හා ගුණාත්මක සාකච්ඡාවකට මුල පුරමින් ජාතියේ පියා ලෙස ස්වරාජ්‍ය සංකල්පය තුළින් දැය නගා සිටුවීමටත් සම්මා සම්බුදු දහමේ හරපද්ධතින් ඔස්සේ ශික්ෂණයෙන් යුතු ජාතියක් බවට පත්වී නැගී සිටීමට අවැසි පදනම නිර්මාණය කර ගැනීමටත් එතුමා අපට ස්වර්ණමය මාවතක් පෙන්වුවා. ඒ ස්වර්ණමය මාවත හෙළිපෙහෙළි කර ගැනීමට නිසි ලෙස පියවර නොගැනීම හේතු කොටගෙන අද දයත් සම්මා සම්බුදු සසුනත් මේ පරම පූජනීය පොළොව මත අත්ව තිබෙන්නා වූ ඉරණම කෙබඳුදයි අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. අපේ ජාතිය ඉතිහාසයේ මුහුණ පා සිටින අභියෝගාත්මකම තත්වයට මුහුණ දී තිබෙනවා. එදා ජාතියේ පියා ලෙස එතුමා හෙළි කළ මඟ පිළිබඳව සාකච්ඡා කොට එයින් ප්‍රමුදිත වී නැවතත් දින කිහිපයකින් අමතක කර දමා අප මේ අභාග්‍ය සම්පන්න ගමනේ පෙරට යනවාද? ජාතියේ පියා ලෙස එතුමා පෙන්වා දුන්නේ ස්වර්ණමය මාවත දැන්වත් දැයේ පෙර ගමනට බද්ධ කරගෙන නැගී සිටිනවාද? මේ සාකච්ඡාවෙන් මේ පිළිබඳ මඟ පෙන්වීමක් ඔබේ හදවතට කිසියම් සාධනීය හැඟීමක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බුද්ධ භූමියට බුදු හිමි ගෙන ගිය පින්වතානෝය මූල ගන්ධ කුටිය මතින් පෑයූ පුන් සඳානෝය රට රටවල මහ මුනිබණ පළ කළ දූතයානෝය මහා බෝධි සෙවණේ මතු බුදුවන බෝසතානෝය සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදානෝය සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහරදානෝය සංකර සිරිතට එරෙහිව හඬ දුන් කතිකයානෝය මතු මතු සිරිලක ඉපදිය යුතු යුග පුරුෂයානෝය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ඒ පැදිපෙළ ජාතියේ පියා පිළිබඳ අප හද තුල නැගෙන්නා වූ කෘතවේදී මල්දම් පුබුදු කරන්නට සමත් වෙනවා. බෝධිසත්ව ගුණෝපේත අනගාരിക ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන සැප්තැම්බර් 17 වෙනිදා එතුමා ජීවත්ව සිටියා නම් සැමරෙන අප එතුමාගේ කෘතගුණ සිහි කොට සමරන ජන්මදිනය නිමිති කරගෙන බෞද්ධාලෝක පදනම සිරිලක බුදුසසුන බැබළවීම උදෙසා උදාර මෙහෙවර ඉටු කරන අතරතුර අනගාരിക ධර්මපාල ශ්‍රී නාමය හා ඒ චින්තනය ඔබට සමීප කරන්නට මේ උතුම් සාකච්ඡාවට සදැහැති දායකත්වය ලබා දෙනවා. අපි ඊටාම ගෞරවාදරයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කළා මාවර මණ්ඩිය සිරි ගෞතම විහාරයේ ප්‍රධාන අනුශාසක හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය පූජ්‍යපාද පොල්පිටි මුකලානේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ඔබ වහන්සේ ඊටාම ගෞරවාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතාණන් ගෞරවාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමාට. කොළඹ මාලිකා කන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ප්‍රවීණ ලේඛක හා දේශක ගයාන් චානුක විදානපතරණ මහත්මයාණෙනි මෙවැනි දය පුබුදන සාකච්ඡාවට අවැසි මහඬ අපේ සාකච්ඡාවට එක් කරගන්නට ඔබතුමාගේ සහභාගීත්වයෙන් ලැබීම පිළිබඳවත් අප ඊටම සතුටට පත්වන ආයුබෝවන් කියලා ගෞරවාදරයෙන් ඔබතුමා පිළිගන්නවා. අනගාരിക ධර්මපාල චින්තනය සෑම වර්ෂයකම අපි සාකච්ඡාවට ගන්නවා එතුමා සිහි කෙරෙන දිනවක් වානුව ලංවන විට. අනගාരിക ධර්මපාල චින්තනය තුළින් නැගී සිටීම උදෙසා මෙවන් අභියෝගාත්මක වාතාවරණයක අනගාരിക ධර්මපාල චින්තනය කවර ආකාරයෙන් අපි වැළඳගත යුතුද අවබෝධ කරගත යුතුද ඒ අනුව කිසියම් වැඩපිළිවෙලක් ජාතියක් ලෙස සකස් කරගත යුතුද එතනින් ආරම්භ කරන්නට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. විශේෂයෙන්ම අද දවසේ මේ වැඩසටහනට සහභාගී වෙන අපේ පින්වත්
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහත්මයාණනි, ඒ වගේම අපේ පින්වත් ගයන් චානුක විධානපතිරණ මහත්මයා, ඒ වගේම වැඩසටහන මෙහෙවන අපේ බොහොම හිතවත් ගයන් චින්තක අබේසිංහ මහත්මයාණනි, සදෑවත් පින්වත්නි, අද මේ උතුම් පොහොය දවසේ මං හිතන්නේ රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට කරන්නට පුළුවන් මේ යුගයේ ඊටාම යුග මෙහෙවරක් හැටියට මේ උතුම් සාකච්ඡාව පළමුවෙන් මම හඳුන්වන්නට කැමතියි. ඒ කියන්නේ අපිට රටකට, දැයකට, සමයකට යුග පුරුෂයෝ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. එතකොට ශ්‍රී ලංකා ධරණීතලයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් අතර මෑත කාලීනව පහළ වුණු සම්බුද්ධ ශාසනයේ බැබළ වූ, ඒ විතරක් නෙවෙයි මුළු රටක්ම ගොඩනගන්නට කටයුතු කරපු, ජාතියක් පුබුදවන්නට කටයුතු කරපු, ඒ වගේම සංස්කෘතියක තියෙන සෑම පැතිකඩක්ම වර්ධනය කරන්න, එමෙන්ම විවිධ පැතිකඩ ඔස්සේ මං හිතන්නේ සාගරයක් බඳු අදහස් උපදෙස් ලබා දුන්නු ශ්‍රේෂ්ඨම අපේ එක පැත්තකින් ජාතියේ පියා හැටියට අපි හඳුන්වන, ඒ වගේම මහා ඍෂිවරයා තමයි අනගාരിക ධර්මපාලතුමා කියලා කියන්නේ. ඒ කියන්නේ එතුමා ගැන කතා කරලා අපිට ඉවරයක් කරගන්න එතුමාගේ චින්තනය, එතුමාගේ අදහස්, එතුමාගේ උපදේශ, එතුමාගේ දර්ශනය, එතුමාගේ දැක්ම, මේවා මං හිතන්නේ අපිට මේ වගේ කෙටි සාකච්ඡාවකින් කොහොමටවත් ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේ කාල වකවානුව තුල අපිට මේ වගේ රට පවතින මේ වගේ කාල වකවානුවක ජාතිය පත් වෙලා තියෙන මේ වගේ පරිහානි තත්ත්වයක් තුල අපි එතුමාගේ චින්තනය යලි සිහිපත් කරලා ඒ චින්තනය තුලින් ගත හැකි උදාහරණ නැවත රැගෙන කොහොමද නව මාවතකට ප්‍රවේශ වෙන්න කියන කාරණාව තමයි අපි ඇත්තටම ඉස්මතු කරගන්නට ඕන. මොකද පළමුවෙන්ම කළ යුතු දේ තමයි එතුමාව අධ්‍යයනය කරන්න ඕන. එතුමාගේ චින්තනය ඉගෙන ගන්න ඕන. එතුමාගේ දර්ශනය ඉගෙන ගන්න ඕන. එතුමාගේ දැක්ම ඉගෙන ගන්න ඕන. ඒ සඳහා එතුමා අපට කියලා දීලා තියෙන දේ මොනවද කියලා බලන්න ඕන. එතකොට එතුමා හැම පැත්තකටම කියලා තියෙනවා. විශේෂයෙන්ම එතුමාගේ ප්‍රධානම දේ තමයි තමන් ශාස්ත්‍රූවරයා හැටියට පිළිගත්තු බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් අද අපිට වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නේ නැති, ඒ ධර්මයේ පිළිගන්නේ නැති, ඒ ධර්මයේ විශ්වාස කරන්නේ නැති පිරිසක් බොහෝ වෙලාවට කටයුතු කරන්න යාමේ ගැටලු තියෙනවා. එතකොට මෙතුමා තමන්ගේ සම්පූර්ණයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුම ප්‍රසාදයකින්, ඒ ශ්‍රී සද්ධර්මයේ ගැන ප්‍රසාදයකින්, මහා සංඝරත්නය ගැන ප්‍රසාදයකින් තමයි තමන්ගේ මුලින්ම කාර්යභාරය ආරම්භ කරන්නේ. ඊට පස්සේ මෙතුමා තමන්ගේ ධර්මඥානය දියුණු කරගන්නවා වගේම විවිධ භාෂා ඥාන දියුණු කරගෙන තමන්ට ඕන කරන්නා වූ චින්තනය, ඒ අධ්‍යාත්මික චින්තනය දියුණු කරගන්නවා. එතකොට මේ අධ්‍යාත්මික චින්තනය ඔස්සේ ඒක දියුණු කරගන්න, පෝෂණය කරගන්න එතුමාට අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. දැන් එතෙන්දී අපි සිහිපත් කරන්න ඕන විශේෂයෙන්ම පානදුරාවාදයේ ඔස්සේ අපේ පානදුරාවාදය පවත්වපු මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක හාමුදුරුවෝ, ඒ වගේම පානදුරාවාදයේ පවත්වීම සඳහා උපදෙස් ලබා දුන්නු අපේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ අපි අනිවාර්යයෙන්ම සිහිපත් කරන්න ඕනේ. එතකොට අනගාരിക ධර්මපාලතුමාට මේ වගේ උදාර මහා සංගරුවනේ ආශිර්වාදය ලැබුණා. එතකොට හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරන්ගේ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක හාමුදුරන්ගේ, ඒ වගේම අපේ ලංකාවට පැමිණි හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා, ඒ වගේම ඒ විවිධ අය සමග එකතු වෙලා මෙතුමා මේ තමන්ගේ උදාර කාර්යභාරය ආරම්භ කළා. තරුණ වියේදීම තමයි එතුමාට මේක මං හිතන්නේ, මම නම් විශ්වාස කරන්නේ මේ එක පාරින් මේ ජීවිතේදී ඇති වුණු දෙයක් නෙමෙයි. මේ සංසාරගතව ආපු හැකියාවක් තමයි එතුමා තුල ඉස්මතු වුනේ. ඒ නිසා එතුමාට පෙනී ගියා බැලූ බැල්මටම මේ පරාදීන තත්වයකට. දැන් මේ යුගයේ ගත්තොත් එහෙම අපි 1505 පෘතුගීසින්ට, 1657 ලන්දේසින්ට, 1815 ඉංග්‍රීසින්ට යටත් වෙලා පරාදීන තත්වයකටපත් වෙලා, ඒ වගේම සංස්කෘතිකමය වශයෙන්ද, සදාචාරමය වශයෙන්ද, ආර්ථිකමය වශයෙන්ද, දේශපාලනික වශයෙන්ද තාම දැවැන්ත පරිහානියකට ලක් වෙලා තිබිච්ච යුගයක, ඒ වගේම අපේ මිනිස්සුන්ගේ චින්තනය තාම පහළටම කඩා වැටලා තිබිච්ච යුගයක මෙතුමා දැක්ක මේ අන්තිම ශෝකී අඳුරු තත්වයක මේ සිංහලයා වැටිලා ඉන්නවා කියලා. ඒක දැකලා ඒක ගොඩනැගීම සඳහා ඕල්කට්තුමා සමග මුළු රට පුරා
ඒ ඉංග්‍රීසි දේශන පරිවර්තනය කර යනකොට මේක දැකලා ඊට පස්සේ තමයි එතුමා කල්පනා කරේ මම මේ ජනතාවට අවශ්‍ය කරන චින්තනය ලබා දෙන්න ඕන කියලා එතුමාගේම ස්වයං භාෂාවෙන් එතුමාගේම ඒ අදහස් උදහස් ටික ඉදිරිපත් කරන්න පටන් ගත්තේ. ඒක එක පැත්තකට විහිදුවලා පෙන්වන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම ගෘහස්ත ජීවිතේ කොහොමද ගොඩනගන්නේ? ඒ වගේම අධ්‍යාපනය කොහොමද ගොඩනගන්නේ? ආර්ථිකය කොහොමද ගොඩනගන්නේ? දේශපාලනය කොහොමද ගොඩනගන්නේ? සංස්කෘතිය කොහොමද ගොඩනගන්නේ ආදී වශයෙන් ඒ වගේම විශේෂයෙන්ම අපි ගත්තොත් භික්ෂුන් වහන්සේලාට පවා උපදෙස් දෙනවා. ස්වාමීන් වහන්සේලා කොහොමද කටයුතු කරන්න ඕන? මෙන්න මේ ආකාරයෙන් හැම පැතිකඩක්ම එතුමා විසින් එතුමාගේ ඒ කටයුතු වලදී සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි. එතුමාගෙන් වෙච්ච විශිෂ්ට මෙහෙවර තමයි දැන් අපිට උරුමයේ තිබිච්ච ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච උතුම් බුද්ධ ගයාව අපිට බේරා දීම. එතකොට මං හිතන්නේ මේ වගේ අනගාരിക ධර්මපාලතුමා පහළ නොවුණා නම් කියන කතාවෙන් තමයි අපි එන්න ඕන. අනගාരിക ධර්මපාලතුමා පහළ වුණ නැත්නම් අද තත්වය කොහොමද? පහළ වෙලා මේ වගේ තත්වයක තිබෙනවා නම් පහළ නොවුණා නම් කොහොමද? ඒ නිසා මං හිතන්නේ එතුමා හරියටම දැක්ක මේ ලාංකිකයන්ගේ සිංහලයන්ගේ සිංහල බෞද්ධයන්ගේ තියෙන දුර්වලතා දැකලා ඒවට ඊටාම දැවැන්ත ප්‍රහාර එල්ල කරා. ඒ ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය කරන භාෂාව එතුමා පාවිච්චි කරා. සමහරට මී හරක් ගෝන් තඩි මේ වගේ වචන තමයි උන්වහන්සේ එතුමා පාවිච්චි කරේ. ඒ වගේම මේ විශේෂයෙන්ම අමද්‍යප සටන මේ ජාතියක් පරිහානියට පත්වන මහා භයානකම දේ තමයි මේ මත්ද්‍රව්‍ය. ඒ නිසා මේ පරසුද්දන් අපිට පුරුදු කළා මේක මහා භයානක දෙයක්. මේක මහා හලාහල විසක්. මේකෙන් අපි බේරෙන්න ඕන. මේ ආදී වශයෙන් මහා සටනක් ගෙන ගිහිල්ලා මේ ජාතියක් ගොඩනගන්න ඒ වගේම ආර්ථිකයක් ගොඩනගා ගන්න විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ඇති කරගන්න පුළුවන් හැම ආකාරයෙන්ම එතුමා කටයුතු කළා. දැන් අපි ඒව සේරම අමතක කරලා ඒවා පැත්තකට දාලා අර පරණ පරගැති චින්තනයේම ගමන් කරන මේ විදියකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඒක නැවත නගා සිටවන්න කටයුතු කරන්න ඕනේ. එතුමා කිව්වනේ මතක තියාගන්න ඉල්ල කවදා හරි මේ රට සුද්ධ දාලා ගියාට කළු සුද්ධ බෝ කරලා යන්නේ කියලා. ඒකින්ද සුද්ධන්ට වඩා කළු සුද්ධන් විසින් අපට කරන හානිය ඊටාම භයානකයි කියන එක එතුමා පැහැදිලි කරා. ඒතකොට අද අපිට වර්තමානයේදී මේ යථාර්ථය හොඳට දකින්න ලැබෙනවා. ඒ නිසා මේක තේරුම් අරගෙන අපි මහා සංඝරත්නය හැටියට ඒ වගේම වියතුන් හැටියට බුද්ධිමතුන් හැටියට රටට ආදරය කරන අය හැටියට ජාතියට ආදරය කරන අය හැටියට සම්බුද්ධ ශාසනයට ආදරය කරන අය හැටියට එතුමාගේ චින්තනය නැවත ඉස්මතු කරලා ඒක ජන සමාජගත කරලා දරුවන්ට කියලා දීලා ඒ තුලින් අපි නව ප්‍රාණයක් දීලා මේ රට ගොඩනගන්නට ජාතිය ගොඩනගන්නට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ඇති කරගන්නට අපි කටයුතු කරන්න ඕන කියන එක තමයි මම අදහස් කරන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. සිංහලේනි නැගිටිව් බුද්ධ ගයාව බේරා ගනිව්. ඒ සිංහනාදයත් සමග බුද්ධ ගයාව බේරා ගැනීම කෙනෙකුට ජීවිතේ විඳිය නොහැකි තරම් අප්‍රමාණ දුක්ඛ දෝමනස්යන් ඉවසා දරා ගනිමින් එතුමා ඉටු කළා. එමෙන්ම සම්බුදු සසුන වෙනුවෙනුත් සිංහල ජාතිය වෙනුවෙනුත් අනුපමේය මෙහෙවරක් ධර්මපාලතුමා ඉටු කළා. ධර්මපාල චින්තනය නූතනයේ ජාතික හා ජාත්‍යන්තර ප්‍රවණතා හමුවේ අපට මේ අනගමනට බද්ධ කළ හැකිද? එසේනම් ධර්මපාල චින්තනය ලෙසින් හඳුනාගෙන අප ක්‍රියාකාරී සැලැස්මක් ලෙස සකසාගත යුත්තේ කුමක්ද? මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාණෙනි, ඔබතුමාගෙන් ඒ පිළිබඳ කරුණු දැනගන්නට අපි කැමැතියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. ගයාන් මහත්මයා අපේ ප්‍රශ්න විචාරණ ගයාන් මහත්මයාගෙන් අවසරයි. මේ අවස්ථාව ලබා දීම පිළිබඳ බෞද්ධ ආලෝක පදනමට ස්තුතිවන්ත වෙනවා. සියත නාලිකාවට ඒ සභාපති ජගත් සුපතිපාල මහත්මයා තමයි ආරාධනා කළේ. මෙහෙමයි. දැන් පුංචි නම් ලස්සනයි කියලා පොතක් අපි පරිවර්තනයක් කියුවා කරුණානන්ද මහත්තයාගේ E.M. ෂූමාකර්ගේ. එහි තියෙන්නේ බෞද්ධ ආර්ථික විද්‍යාව. දැන් ලෝකෙම කතා කරනවා අපි අල්පේච්ඡ සරල ජීවිතයකට යන්න ඕනේ. අපි රෝගාතුර ලෝක සමාජයක් සහ ලාංකික සමාජයක් තුළ ජීවත් වෙන්න. එතකොට සිතත් රෝගී, කයත් රෝගී. මේවා ගැන 1800 ගණන් වල 1864 ඉපදීලා මුළු ජීවිතේම බුදුසසුන
සිංහලකම තමන්ගේ රට ජාතිය ආගම භාෂාව වගේම බුදුදහම එහි තිර පැවැත්මට ජීවිතයම කැප කළ මිනිස්සෙක් අපිට කියලා දෙනවා. ඒ කියලා දෙනකොට කල්පනා කරන්න එතුමා අපට කියලා දෙන කාරණා දේශන මගින් කියනවා. භාෂණයෙන් අපිට කියනවා ලේඛන මාර්ගයෙන්. මට පේන විදිහට දැන් අපිට විශ්වවිද්‍යාලවල නිර්මාණය කරන්න කියලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් උපාධිධාරී. මේ ගරු ස්වාමීන් වහන්සේ සමාජ විද්‍යා හොඳට ඉගෙනගත්තු කෙනෙක්. උන්වහන්සේට භාෂා දෙකකින්ම දේශන පවත්වන්න පුළුවන්. උන්වහන්සේ විශ්වවිද්‍යාල ජීවිතේ හිටියා. ඉංග්‍රීසි අපිට අවශ්‍යයි. ඒක ගැන ගැටලුවක් නැහැ. මව් භාෂා හැටියට සිංහල ජාතියේ උපන්න කෙනෙක් දෙමළ භාෂාව භාවිත කරන දෙමළ ජනයා හෝ මුස්ලිම් ජනයා ඒ අය මව් භාෂා හැටියට ලංකාවේ විදිහට දෙමළ භාෂා. එතකොට ඒ භාෂාව කියන එක සංස්කෘතියක තියෙන විශිෂ්ටම අංගය. මේ භාෂාවේ මට පේනවා දැන් නූතනයේ භාෂණය කතා කිරීමත් ලියන කියන කටයුතු දෙකම ඉතාම පරිහානියකට පත් වෙලා තියෙනවා. මෙන්න මේවා දිහා බලනකොට මේ වගේ කාරණා රාශියක් එක්ක බලනකොට ධර්මපාලතුමා හිතන්න බැරි විදිහට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. එතුමා ගියේ කතෝලික පාසල් වලට. බයිබලය හොඳට කියවලා ඉගෙනගෙන තියෙනවා. එතකොට පාලි භාෂාව බුදුදහම ඉගෙන ගත්තා. මේ සාහිත්‍යය එතුමා විසින් ගොඩනගන ලද ලේඛන රීතීන් ශෛලීන් කවි ප්‍රබන්ධ කරලා තියෙනවා. ඉස්සෙල්ලම මැජික් ලැන්ටර්න් එක ලන්තෑරුමක් පාවිච්චි කරලා ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් එකකින් ඒවා පෙන්න මිනිස්සුන්ට ගමින් ගමට ගොහිල්ලා දේශන කරලා තියෙනවා. මිනිස්සුන් ආකර්ෂණය කළා. මිනිස්සුන්ගේ මේ මොළ සෝදලා ඔළුව හොදලා ආකල්ප වෙනස් කරන්න. දැන් මේ කතා කරන නූතනයේ අපි ඇටිටියුඩ්ස් චේන්ජ් එකක් කරන්න ඕන. ඒ වගේ මේ ෂිෆ්ට් එකක් ඇති කරන්න ඕන කියලා කියනවා ඉංග්‍රීසි භාෂාව. මේවා කරපු උත්තමයි. එතකොට නූතනයේ මේ පහුගිය සතවර්ෂයේ 20 වෙනි සතවර්ෂයේ ප්‍රධාන චරිත පහක් ගැන අපේ විශ්වවිද්‍යාලවල උගතුන් කියනවා. මහාචාර්ය සෙනරත් පරණවිතාන, මුනිදාස කුමාරතුංග, එදිරිවීර සරච්චන්ද්‍ර, සෙනරත් පරණවිතාන, ආනන්ද කුමාරස්වාමී. දැන් මේ ගොඩට අනගාരിക ධර්මපාලතුමාව දාලා නැහැ. අපි හිතමු එතුමාලා ඊට උඩ සතවර්ෂයට ගත්තොත් වලානේ සිද්ධාර්ථ නායක හාමුදුරුවෝ, හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවෝ, රත්මලානේ ධර්මාලෝක හාමුදුරුවෝ, මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ එක්ක එකතු වෙන්න ඕනේ අනගාരിക ධර්මපාලතුමා. තව ඔහුගේ පසුබිමේ ඉන්න බුලත්ගම ධම්මාලංකාර හාමුදුරුවෝ, වස්කඩුවේ සුබූති හාමුදුරුවෝ වගේ චරිත. මේ චරිත කතා මේ අධ්‍යාපනයට ගෙනල්ලා මේ ඇත්තන් විසින් ඊටාම දුර්වල යුගයක කඩදාසි නැහැ මුකුත් නැති යුගයක කටපාඩම් කළා මේවා ඉගෙනගෙන ජන සමාජයක් පුබුදු කරේ කොහොමද? ජාතියක් හැටියට අපි කොහොමද පුබුදු කරේ? ඒ ජාතියට ප්‍රඥාව ලබා දුන්නේ, ශ්‍රද්ධාව ලබා දුන්නේ බුදුදහම කියන කාරණය පැහැදිලි කළා. අද මුළු ලෝකෙම බුදුදහම පිළිබඳ දැඩි අවධානයක් තියෙනවා. සමත විපස්සනා භාවනා පැත්ත හැම වෙලාවෙම මයින්ඩ්ෆුල්නස් කියන වැඩසටහන් ගැන කතා කරනවා. සතිමත් බව පිළිබඳ මේවා ඔක්කොම ධර්මපාල චරිතය අධ්‍යයනය කරද්දී අපිට පේනවා. මම මේ පොත් කීපයක් ගෙනාවා මගේ ළඟ තියෙනවා 25කට වඩා එකතු කළා. ලිපි නම් ගණන් කියන්න මට අමාරුයි. නවකතාවක් ලියුණා සෝබන මාලිගා කියලා. ඒක තියෙන්නේ ධර්මපාල චරිතය. කේ.බී. සුගතදාස, ඩේවිඩ් කරුණාරත්න මේ විදිහට ගත්තම රාශියක් එතුමාගේ ජීවිත කතා ලියලා තියෙනවා. ස්වයං ලිඛිත චරිතාපදානයකුත් තියෙනවා. ඒ විතරක්ද සරත් අමුණුගම විද්වතා ලිව්ව පොතක් ලයන්ස් රෝ කියලා. සිංහනාදය ලොකු පොතක් ඒක. ඇමරිකාවේ බේට්ස් යුනිවර්සිටි කොලේජයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය ස්ටීවන් කෙම්ප ලිව්වා ලොකු පොත රෙස්කියු ද නේෂන් කියලා තනිකරම තියෙන අනගාരിക ධර්මපාලතුමාගේ. ඒ වගේම ඈන් බ්ලැක්බර්න් කියලා මහත්මියා ලිව්වා
පොතක් සික්කඩි සුමංගල නායක හඳුරන්ගේ ජීවිත කතාවයි උන්වහන්සේ විසින් කරන ලද සේවය අල්ලලා ලොකේෂන් of the Buddhism කියන පොත. මේවා දැන් නව පරපුර අධ්‍යයනය කරන්නේ. අපි සිංහලකම ගැන කතා කරොත් සිංහල ජාතිය ගැන කතා කරොත් ජාතිවාදීන් කියනවා. බුදුදහම ගැන කතා කරොත් කියන ආගම්වාදියෝ කියලා. මේ චෝදනා ධර්මපාලතුමාටත් කිව්වා. නමුත් ඇමරිකාව එංගලන්තයේ වෙනත් රටවල් වල හැම විටකම ඔවුන්ගේ ඇමරිකානු භාවය, බ්‍රිතාන්‍ය භාවය, ජාත්‍යනුරාගය, දේශානුරාගය ගැන කතා කරනවා. ඔවුන්ගේ ආගම පිළිබඳ කතා කරනවා. ජාතිය පුබුදුවාලීමක පිළිබඳ වැඩසටහන් කරනවා. එතකොට ලංකාවට ඇවිල්ලා වෙනත් දේශකයෝ මහා විශාල මුදල් ගෙවලා අපේ රටේ විවිධ දේශන පවත්වනවා මේ පැරාසයිකොලොජි පැත්ත. ඒ කියන්නේ පොසිටිව් තින්කින් කියලා කියන්නේ අපේ රටවල් වල අය වැඩ කරන්න පුරුදු කරන හැටි, කම්මැලිකමේ ඉන්නවා, කොහොමද අපි කාර්යශීලීව වැඩ මේ සියලු වැඩසටහන් ගැන කතා කරද්දී ධර්මපාලතුමාලා ඒ කාලේ මේව කළා. සම්පූර්ණයෙන්ම කියලා දුන්නා. ජීවත් වෙන කලාව සහ ශිල්පය කොහොමද කියලා. මෙන්න මේවත් එක්ක තමයි අපි අද ජාතියක් වශයෙන් දැන් අපි රට තුල සිංහල බෞද්ධ කියන එක බහුතරය ප්‍රධාන ජාතිය. ඒ ජාතීන මිනිස්සු මේ රටේ ජීවත් වෙන දෙමළ සහෝදරත්වය, මුස්ලිම් සහෝදරත්වය සියලු දෙනා එක බොහොම කාරුණිකව මෛත්‍රියෙන් ජීවත් වෙන සහජීවනය. ඒකේ අමුත්තක් නැහැ. මේවා අධිරාජ්‍යවාදී යුගවල ඉඳලා මේ පටලෝල රණ්ඩු සරුවල් ඇති කරලා ભેද බින්න කළා. දැන් අපිට යන්නේන මන් නැතු වෙලා තින්නේ ආර්ථිකයේ බිඳ වැටිලා. අපේ භාෂාව කඩන් වැටිලා. සාහිත්‍ය මේ සාහිත්‍ය මාසෙනේ මේ අපි මේ සාකච්ඡා කරන්නේ බිඳ වැටිලා. ඉතින් මේම තත්ත්වයක් තියෙද්දි අපි කොහොමද අතීතයට ගොහිල්ලා මීට අවුරුදු 100කට එහා පැත්තට ගිහිල්ලා බැලුවොත් ධර්මපාලතුමා පුදුම මහන්සියක් දරලා භාෂා ශාස්ත්‍ර බුදුදහම හදාරලා රටට කියලා දුන්නා. මෙන්න මෙහි විදියට ජීවිතේ ගෙනිච්චොත් අනිවාර්යයෙන්ම නිරෝගී ජන සමාජයක්, ස්වයං පෝෂිත ජන සමාජයක් බිහි වෙනවා කියලා. අන්නේ කාරණේ තමයි අපිට අද වැදගත් වෙන්නේ. මේ පණිවිඩය තමයි නව පරපුරට කියලා දෙන්න ඕනේ. මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර විද්වතානන් සඳහන් කළ ආකාරයට ජාත්‍යන්තරයේ ව්‍යාත්මක ගමන් කරමින් දර්ශනයක් හඳුනා ගැනීමට උත්සාහ කරන ශ්‍රේෂ්ඨයන් හඳුනනවා නගාරික ධර්මපාලතුමා. ගයන් චානුක විධානපතිරණ මැතිතුමනි, අනගාරික ධර්මපාලතුමා නිවැරදිව කියවාගත් ජාතියක් නොවු නිසාද අද අනගාරික ධර්මපාලතුමා මීට ශතවර්ෂයකට වඩා පැරණි චින්තනයක් ගෙන ගිය, අදට ඒ තරම්ම ගැලපෙන්නේ නැති, එහෙම නැත්නම් එතුමා ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් පවා ඇතැම් විට විහාරස්ථානයක ප්‍රසිද්ධියේ එල්ලා තැබීමටත් දෙවරක් හිතන එවැනි ධර්මපාලතුමා කියන විට යම් දෙගිඩියාවකට පත්වන ජාතියක් බවට ඇතැම් අවස්ථාවල අප පත්ව තිබෙනවා දැක ගන්නට පුළුවන්. ඉතාම කනගාටුදායක තත්ත්වයක්. එදා චිකාගෝ දෘශ්‍ය සම්මේලනයේදී බුදුදහම පිළිබඳ ලෝකයේ අවදි කළ එතුමා තමාගේ විමුක්තිය සලසාගත හැක්කේ තමාටමයි කියලා ලෝකයක් අවදි කළ එතුමාට මහා ජාත්‍යන්තර පිළිගැනීමක් පවා ලැබුණා. නමුත් ඇයි අද එතුමා පහළ වූ සිංහල ජාතියටම මේ වගේ දෙගිඩියාවක් ඇති වෙන තැනක් ඇති වෙන්නේ? ඇතැමුන් බෞද්ධ අන්තවාදයක් එහෙම නැත්නම් සිංහල අන්තවාදයක් කරපින්නාගත් කෙනෙක් ලෙස දකින තරමටම අනවබෝධයක් මේ ශ්‍රේෂ්ඨ මහාවීරයා පිළිබඳ තියෙනව නේද? නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, අපේ මහාචාර්යතුමාගෙන් අවසරයි. ගයන් මහත්මයා, එහෙම අදහසක් ධර්මපාලතුමා ගැන තියෙනවා නම් තියෙන්නේ ඊටමත් සුළු පිරිසකට විතරයි. ඒක බහුතරයකගේ මතය නෙමෙයි. ධර්මපාලතුමා ගැන විතරක් නෙමෙයි, අනිත් ජාතික වීරයා ගැනත් කතාව ඔච්චරයි. දැන් රජවරු 180කට වඩා පහළ වෙච්ච රටක් නෙමේක. පෙරදිග ධාන්‍යාගාරයනේ. අද මේ කෝටි දෙකකටවත් කන්න දී ගන්න බැරුව ඉන්න රටක් වුණාට රජ කාලේ ඊට වඩා ජනගහනයක් හිටියානේ. ඉතින් ඒකට විවිධ හේතු තියෙනවා. ඒක අපි වෙනම කතා කරන්න ඕන. ඇත්තටම අපේ රටේ කතා කරනවා වැඩි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේක ධර්මයේ වැරැද්දක්වත්, ජාතියේ වැරැද්දක්වත්, ජාතික වීරයන්ගේ වැරැද්දක්වත් නෙමෙයි. මේවා ක්‍රියාත්මක කරන්න ඕන දේවල්. අපි හැමදාම සමුළු තිබ්බා. අපි හැමදාම කතා කළා. මේවා ක්‍රියාත්මක කරන්නේ. අනිත් එක මේක අධ්‍යාපනයට එකතු වෙන්න ඕනේ. පිරිවෙන් වලට එකතු වෙන්න ඕනේ. මේ ජාතික හැඟීම කඩලා තියෙන්නේ. ඉතින් ධර්මපාලතුමාම කිව්වනේ දියසේනල පහළ වෙනකම් බලන් හිටපල්ලා. ඉපදෙන දියසේනලටත් මෙහෙමයි අනාගතේ වෙන්නේ කියලා. ඉතින් හරිනේ.
ඉතින් අපි හැමදාම ගැලවුම් කාර්යයක් වෙනකම් බලන් හිටියා. එච්චරයි කළේ. වැඩ කළේ නැහැ. ඒක ප්‍රතිඵලනේ ඉතින් මේ වෙලා තියෙන්නේ. මේ අපේ ගයන් මහත්මයා මේ සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් පිරිහෙන හැම අවස්ථාවකදීම යුග පුරුෂයෝ අපේ ස්වාමීන් වහන්සේ කදිම විවරණයක් කළා යුග පුරුෂයෝ පහළ වීම ස්වභාවයක්. දැන් ඒ අනුව 19 වෙනි සියවස අගභාගයේදී යුග පුරුෂයෝ රසක් පහළ වුණා. පුදුම වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. සුද්දගේ කාලේ වුණාට. බුලත්ගම ධම්මාලංකාර සිරි සුමන තිස්ස නායක හඳුරුව. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හඳුරුව. රත්මලානේ ධම්මාලෝක හඳුරුව. රත්මලානේ ධර්මාරාම හඳුරුව. පවර නේරුත්තිකාචාර්ය මහා විභාවී රාජගුරු වස්කඩුවේ සුභූති හඳුරුව. දොඩන්දුවේ පියරතන තිස්ස හඳුරුව. වැලිතර ඥානතිලක හඳුරුව. වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා. ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා වගේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයෝ ගිහි පැවිදි පහළ වුණා. දැන් ඔය අවසානයේට මම කිව්වනේ අනගාരിക ධර්මපාලතුමත් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමත් ගිහි දෙන්නෙක්නේ. මේ දෙනමගම ගුරුවරයා උනේ අපේ පිරිවෙනේ නායක හඳුරු ප්‍රතිෂ්ඨාපනය කරපු විද්‍යෝදේ පිරිවෙන ප්‍රතිෂ්ඨාපනය කොට වදාළ බෝධිසත්ව ගුණෝපේත ත්‍රිපිටක වාගීස්වරාචාර්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හඳුරු. අපේ බුදුරජාණන් වහන්සේ වදාරනවනේ නේද ස්වාමීනි මේ ප්‍රඥාව දියුණු වෙන්න කරුණු 4ක් ඕන. චත්තාරෝ මේ භික්කවේ ධම්මා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවනේ. සත්පුරුෂ සේවනය. පළවෙනියට මොන මහත්මයා ඒක. සත්පුරුෂ සේවන. ඉතින් ධර්මපාලතුමාටත් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාටත් ඒ ඇසුර ලැබුණා. හොඳ ගුරුවරයෙක් හම්බ වෙන්න ඕනේ. අංක 1. දැන් සරුවක්ඥන් වහන්සේ හම්බ වෙච්ච නිසානේ අපිට මේ සියලුම දේ ලැබුණේ. අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේනේ. භාගතුන් වහන්සේ. වෙන කවුද? ඉතින් ඒ වගේ මහත්මයා ධර්මපාලතුමාට පොඩි කාලේ හම්බ වුණා හික්කඩුවේ සුමංගල නායක හඳුරුන්වහන්සේ තමයි ගුරුවරයා. හරිශ්චන්ද්‍රතුමාටත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි. ධර්මපාලතුමාට උදේහවහ දකින්න ලැබුණා පවුලේ හාමුදුරු කෙනෙක්. අපේ පවුලේ හාමුදුරුවෝ කියන්නේ අර පවුලේ හිතවත් හාමුදුරු ගමේ පන්සලේ. ධර්මපාලතුමාගේම වචනෙන් තියෙනවා මම උදේහවහ රත්තරන් දිවක් ඇති මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ දුටුවා. එතකොට ධර්මපාලතුමා බොහොම කුඩා වයසේ හිටියේ ඔය පානදුරාවාදේ කෙරෙන කාලේ වෙනකොට මහාචාර්යතුමනි. අවුරුදු 10ක් වගේ. 10ක් වගේ කෙටි කාලයක් අපේ මහාචාර්යතුමාගේ පියා විමල් ලබේසුන්දර මහත්මයා ලියලා තියෙනවා මොහොට්ටුවත්තේ ගුණානන්ද හඳුරන්ගේ අපදානේ චරිත කතාවේ. චරිත කතාවෙත් ওই විස්තරේ හැමම තියෙනවා. මගේ හිතේ එතුමා ඉපදුනේත් සැප්තැම්බර් 17 ධර්මපාලතුමා ඉපදිච්ච ඒ දවසේ. ඉතින් මේ චරිත කතා කියවන්න ඕන මහත්මයා නැත්තම් වැඩක් වෙන්නේ නැහැ මේවා කතා කළාට. විවේක බුද්ධියෙන් කියවන්න ඕන. එතකොට බලන්නකෝ රත්තරන් දිවක් ඇති ගුණානන්ද හාමුදුරුවෝ. වාග් විලාසය තරම් විසිතුරු වාදීබ සිංහ. එතකොට මොහොට්ටිවත්තේ හාමුදුරුවෝ හෙන් දකින්නවා හික්කඩුවේ සුමංගල හාමුදුරන්ගෙන් ඉගෙන ගන්නවා. අපිට වැඩිපුර ධර්මපාලතුමාගේ චරිත කතාවේදී කතා කරන්නේ නැති පැත්තක් තියෙනවා. මේ වස්කඩුවේ සුභූති හාමුදුරුවොත් එක්ක තිබිච්ච සම්බන්ධය. මොකද ඔය වොරන් කියන මහත්මයා හම්බ වෙලා තියෙනවා ධර්මපාලතුමාට ඇමරිකාවේදී. වොරන් මහත්මයා අහලා තියෙනවා හැබැයිටම ඔය ලංකාවේ ඉන්න වස්කඩුවේ සුභූති හාමුදුරුවෝ රහත් වෙලාද කියලා අහලා තියෙනවා. අඩු ගන්න සෝවාන්වත් වෙලාද? නැත්නම් ධානය වඩනවාද? කසින භාවනාවද කරන්න කියලා ධර්මපාලතුමාගෙන් අහලා තියෙනවා ඇමරිකාවේදී. එතකොට ඒ වොරන් මහත්මයා සුභූති හාමුදුරුවොත් එක්ක ලිපි ගනුදෙනු කරනවා. ගයන් මහත්මයා සුභූති හාමුදුරුවෝ ඇමරිකාවට විස්තරයක් යවලා තියෙනවා ධර්මපාලතුමා ගැන. ඔය එන ධර්මපාලතුමා මෙන්න මෙහෙම කෙනෙක්. අධික ශ්‍රද්ධාවකින් හා ඍජු ගති ඇති තැනැත්තෙක්. ඒ ආයි වැඩක් නැහැ වෙන කතාවක්. ධර්මපාලතුමාගේ චරිතේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් තමයි ශ්‍රද්ධාව, ඍජු ගති. මහත්මයා ඔය ශ්‍රද්ධාව කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක මේ උපතින් එන්න ඕන. ඒක මේ ආර්ය ධනයක්. මේක මේ කිලෝ 2යි ඔබතුමාට කියලා අපිට දෙන්න බෑ. ඒක ඇති වෙන්න සසර පිනක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව. ඉතින් ඒ ශ්‍රද්ධාව නිසා නේද මුළු ජීවිත කාලෙම මේ තරුණවිය කැප කරලා ශාසනයට කටයුතු කළේ. අනිත් එක ඍජු ගති කියවනේ. ඍජු ගති තියෙන්න නම් සිල්වත් වෙන්න එපා. ඉතින් ධර්මපාලතුමා ශ්‍රද්ධාව තිබ්බා. ශ්‍රද්ධාව තියෙනවා සීලය තියෙනවා. දැන් අස්සද්දෝ හෝති දුස්සීලෝ හෝති. ශ්‍රද්ධාව නැති එක්කනා දුස්සීලෙක්. ඉතින් එයා තමයි කෝතුහල මංගලිකෝ හෝති. මංගල කාරණා හොය දුවන්නේ උපාසක චණ්ඩාලයෙක් නේ. මේ උපාසක පද්මයක් නේ මහත්මයා.
ඉතින් ඒ චරිතේ තියෙන ඍජු ගති ගත්තාම දැන් ওই සීලෙත් එක්කනේ එන්නේ පංචශීල ප්‍රතිපත්තිය. පංචශීලයට වඩා එහා ගියපු බ්‍රහ්මචර්ය සීලයක් එතුමා රැක්කනේ. එතුමා කෙලින්ම කියනවනේ ධර්ම දූත සේවාවේ නිරත වෙනවා නම් බ්‍රහ්මචාරී විය යුතුයි. බ්‍රහ්මචාරී නොවන කිසිවෙකුට විදේශ රටවල ධර්ම දූත සේවාවෙහි යෙදෙන්න බෑ කියලා තියෙනවා එක තැනක. ඊකෙන් තමයි මේ පන්නරේ එන්නේ. මේ සීලේ බලය එන්නේ. ඉතින් මහත්මයා ඒ සිල්වත් මිනිස්සෙට කෙලින් කතා කරන්න පුළුවන්. දැන් මං හොරකම් කරනවා නම් ඔබතුමාට කොහොමද කියන්නේ හොරා කියලා? එතකොට ඔබතුමා මොකද කියන්නේ? අනේ මගෙන් අහගන්න එපා ඔහෙගේ හැටි. ඔන්න කට වැහෙනවා එතනින්. ඒ නිසා තමයි චරිත පිරිසිදුව තියාගන්න ඕන. ඔක්කොටම කලින් ධර්ම දූත සේවාවේ දෙන්න කලින්. චරිතය අවුල් නම් ඕකෙම ඉවරයි. එයාට රඟපාන්න පුළුවන්. දූත සේවාවේ නිරත වෙන්න බෑ. අපේ රටට වෙලා තියෙන්නේ ඕක. හැම පැත්තම කඩන් වැටෙන්න ප්‍රධාන හේතුව තමයි දේශකයා මේ අනුන්ට උපදෙස් දෙන තැනත්තා පිරිසිදු විය යුතුයි. රහතන් වහන්සේ කෙනෙක් වෙන්න බෑ ඒක වෙනම කතාවක්. අඩුපාඩු තියෙනවා පුතක් යන. නමුත් මහත්මයා බහුතරයක් පිරිසිදු වෙන්න ඕනේ. ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ඒ පවිත්‍රත්වයට. දැන් ඔබතුමාම හිතන්න ධර්මපාලතුමාට දවසක් ආරාධනාවක් ආවනේ මේ ආණ්ඩුකාරතුමා හම්බ වෙන්න එන්නේ කියලා. ඒක හරි ප්‍රසිද්ධ කතාවක් නේ ස්වාමීන් වහන්සේ. ආණ්ඩුකාරතුමා ගවන එන්න කිව්වා. ආණ්ඩුකාරතුමා කියන්නේ ඉතින් සාමාන්‍ය ලංකාව පාලනය කරන තැනැත්තනේ එදා රජා වගේ සුද්දෙක් හිටියේ. එන්න කිව්වේ දෙකට. ඉතින් ඒ තමයි හරියට දෙකට ගියා. මොකද වෙලාවට වැඩ කරන එක ධර්මපාලතුමාගේ චරිතයේ ප්‍රමුඛ ලක්ෂණයක්. ඔන්න තවත් කරුණක්. වෙලාවට වැඩ කරන එක. අනුන්ට උපදෙස් දෙනවා නම් තමනුත් වෙලාවට වැඩ කරන්න ඉතින් ඒ තමයි දෙක කිව්වොත් දෙකට ගියා. දැන් ආණ්ඩුකාරය නැහැ. දෙකයි කාලයි දෙකමාරයි දැන් ධර්මපාලතුමාට තරහ ගියා. ඔය ධර්මපාලතුමාගේ චරිතයේ තියෙන එක ලකුණක් තමයි තරහ යන ගතිය. ස්වාමින් වහන්සේ අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරෙත් කියනවානේ තරහ යන්නේ අවංක මිනිස්සුන්ට කියලා. ඉතින් ඒක දැන් ඔය තරහ ගන්න ඔක්කොමලා තමන් අවංකයි කියන්න ඕනේ නැහැ. ඉතින් මේ එහෙම කියනවා. ඉතින් ඇත්ත කතාව. ඉතින් එතුමා බොහොම තරහ ගිහිල්ලා ඉන්නකොට දැන් වටේ ඉන්න මිනිස්සුත් දන්නවා මෙතන දැන් යකා නටන්න හදන්නේ කියලා. 2:45යි නෑ 3යි තාමත් නෑ 3යි කාලයි නෑ 3:00 වෙනකොට කියනවා ආණ්ඩුකාරතුමාණන් වහන්සේ සම්ප්‍රාප්ත වෙනවා කියලා. නැගිට්ටා හැරමිටි අතට ගත්තා. මෙතන මොනවා වෙන්න යනවද කියලා බලන් ඉන්න මිනිස්සු බයේ බලන් ඉන්නවා. ආණ්ඩුකාරයා ආවා. ධර්මපාලතුමා මොකද කිව්වේ? බලාපන් වෙලාව කීයද කියලා. ඔබ මට එන්න කිව්වේ 2ට. දැන් 3:00යි. ඔබ මට 2ට එන්න කියලා කාලා බුදි. ඔබ වගේ එකෙක් ආණ්ඩුකාරකමට පත් කරපු එකයි පුදුම. බාණ්ඩුකාරකමට නෙමෙයි සිල්ලර කඩේක මුදලාලි කෙනෙක්ටවත් ගැලපෙන්නේ නැහැ. ඔබ මට එන්න කියලා 2ට දැන් වෙලාව 3:00යි. උඹ මගේ වටින කාලෙන් පැය එකමාරක් කෑවා. උඹ වගේ කාලේ කන එකෙක් එක්ක මට කතාවක් නැහැ. මම යනවා යන්න කියලා ගියා. අද ඔහොම කියයිද? තනියෙන් බැන ඉඳී වටේ ඉන්න ඇත්ත එක්ක ආපු ගමන් 4ට 5ට නැවිලා අනේ ආණ්ඩුකාරතුමා කාලෙකින් දැක්ක ඉතින් කොහොමද කියලා වංචාවනේ. අන්න ඍජු ගති. ඉතින් සක්කෝ උජූච සූජූච කියලා කර්ණිමිත සූත්‍රෙත් ඍජු ගති ගැන අපි කතා කරනවා. එතුමගේ චරිතය තිබුණා. ඉතින් ධර්මපාලතුමා නම් දැන් ඉතින් ආයි පහළ වෙලා වෙන්නේ නැහැනේ. එතුමා නැති වුණා. ඉතින් ධර්මපාලතුමාගේ චින්තනයේ තියෙන ඒවා අරගෙන අපි ඒ වගේ අලුත් පරපුරක් හදා ගන්න ඕන. අපේ ශාසනය නැතුණාට අන්‍ය ශාසනවල ඒක තියෙනවා. අන්න එතනයි ඔබතුමාව දැන් මතු කළේ. අවාසනාව ස්වාමීනි. මෙච්චර වටින දහමක් තියෙන මේ රටේ ජාතික වීරයෝන්ගේ පහළවීමක් පේන තෙක් මානක නැහැ. ඒකට හේතුව තමයි එකක් තමයි මේ ශ්‍රද්ධාව කියන එක අපට දීලා නැහැ පොඩි කාලේ ඉඳන්. ඒක පිරිවෙන් අධ්‍යාපනයෙන් දෙන්නෙත් නැහැ පැහැදිලිව කියන්න පුළුවන්. මොකද මං ඒ අංශයේ අවුරුදු 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්න නිසා මම දැකලා තියෙන නිසා මම මේ කියන්නේ දෙන්නේ ශ්‍රද්ධාවක් කියන එකක් දෙන්නේ නැහැ. සිලබස් අපි කරන්නේ විභාග අපි පාස් කරන්නේ සෙමෙස්ටර් ක්‍රමයට කැම්පස් එකෙත් උගන්වන එක කරන්නේ විශ්වවිද්‍යාලෙන් උගත්තු බිහි වෙන්නේ නැහැ. උගත්තු බිහි වුණා නම් මේ වගේ හිඟන රටක් බිහි වෙයිද? ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥවරු ඉන්න රටවල්. මෙහෙම වෙන්නේ කොහොමද? මම ඔය විවිධ අවස්ථාවල කියලා තියෙනවා. ඇත්තටම නේද මහාචාර්යතුමා අපිට මහාචාර්යවරු වැඩිද දන්නේ නැහැ. ඒ කියන්නේ අපි උපදෙස් දෙනවා නෙමෙයි මේක ක්‍රියාත්මක කරන්න ඕනනේ. ඒ නිසා සිලබස් වෙනස් වෙන්න ඕන. අංක 1ට අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන. මේ රට හැදෙනවා නම් හැදෙන්නේ අධ්‍යාපනය. 1ක් 2ක් 3ක් අධ්‍යාපනය.
ඉතින් ඒ නිසා අපි ඌව තේරුම් අරගෙන ධර්මපාලතුමාගේ චින්තනය දෙන්න ඕන. චින්තනය කියන්නේ මොකද්ද? දැන් මම අර කිව්වේ. ශ්‍රද්ධාව ඇති කරගන්න, සිල්වත් වෙන්න. සිල්වත් වුණොත් ලැබෙන ලාභයක් තමයි ඍජු ගතිය. ඍජු ගතිය තියෙන මනුස්සයට ඍජුව වැඩ කරන්න පුළුවන්. ඉලක්කයක් අනුව යන්න පුළුවන්. එතකොට තමයි රටක සමෘද්ධිය ඇති වෙන්නේ. දැක්මක් තියෙන්න බෑ. දැන් ඔබතුමා පාරකට බැස්සොත් අපි කියමුකෝ හයිවේ එකට වාහනේ දැම්මා. දාලිවර වෙලා යන්නේ කොහෙද දන්නේ නැත්තම් වාහනේ අරන් එහෙ හැසිරි ඉන්න පුළුවන්. අපේ අනාගත පරම්පරාව එහෙමයි. ස්මාර්ට් ෆෝන් එකයි, බොඩි ෆිට් ටී-ෂර්ට් එකයි, ටෙනින් කලිසමයි ඔච්චරයි ඉතිරි. නන්නත්තර වෙලා. උගත්කම් තියනවා විෂය දන්නේ. ගෲප් වර්ක්ස් මොකුත් කරන්න බෑ. ඉතින් ධර්මපාලතුමා දේශීය කර්මාන්ත නම් වන්න කොච්චර කැප වුණාද? ගිනි කූරු කර්මාන්ත ශාලා ආරම්භ කරන්නට, පේශ කර්මයේ දියුණු කරන්න. ඉතින් ඕකනේ මාත්මය. ඕක තිබුණා නම් අද අපි බංකොලොත් වෙන්නේ නැහනේ. කිව්වේ ව්‍යාපාර දියුණු කරපල්ලා. ජපානයට ගියපම මට පේනවා ඒ රටේ මිනිස්සු දියුණු වෙලා ඉන්න හැටි. මට හරි දුකයි අපේ ජාතිය ගැන කියලා. කර්මාන්ත නම් වන්න කිව්වා. ඉතින් ආයි එතනට එන්න වෙනවා. ඔය 60 ගණන් වල 50 ගණන් වල තිබිච්ච ක්‍රමයට අපිට එන්න වෙයි සමහරක් වෙලාවල් වලට අපේ දේශීය කර්මාන්ත නම් වන්න වෙයි. ඉතින් ඒ නිසා ධර්මපාල චින්තනය කතා කළේ එතුමා ඉපදිච්ච දවස, එතුමා මහාන වෙච්ච දවස, එතුමා උපසම්පදා වුණේ කොහොමද, එතුමා බුද්ධගයාව බේරගත්ත නේද? බුද්ධගයාව බේරගන්න නෙමෙයි දැන් අපිට වෙලා තියෙන්නේ ලංකාවේ සිද්ධාස්ථාන ටික බේරගන්න. මොකද දැන් බුද්ධගයාවත් ලංකාවේ නම් තියෙන්නේ අපිට අමුතුවෙන් බුද්ධගයාව බේරගන්නත් නැහැනේ. මෙච්චර මිත්‍යා දෘෂ්ටි පැතිරෙන කාලයක්. ඉතින් ඔවා කතා කරන්නේ නැහැ කවුරුත්. ඔවා වහලා දාන්න. ඉතින් අන්න ඒකයි අපේ ගයන් මහත්මයා කිව්වේ ඍජුව කතා කරලා ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න වෙනවා සමහරක් තැන්වලදී. ගයන් චානුක විදානපතිරණ මහතා ධර්මපාල චින්තනය අප උකහාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කළා. බෞද්ධ දර්ශනය පිළිබඳව පමණක් නොවේ, සමාජීය ජාත්‍යන්තරයේ ධර්ම sannivedanaya සිදු කිරීම මතුනෝ අපේ රටේ ආර්ථිකය ගොඩනගෙන උතුමා සඳහන් කළා වගේ දොළපිහිල්ල මහත්මයා ශිෂ්‍යත්වයක් ලබා දීලා ජපානයට යවලා ගිනිකූරු කර්මාන්තය මෙහි ආරම්භ කළා. එවැනි සුවිශාල දැක්මකින් එතුමා දැය පුබුදවන්නගත් මහා චින්තනයකින් අප ඵල ලබනවාද? එහෙම ලැබුවා නම් අද මේ පත් වෙලා තිබෙන අසරණ භාවයට අපට පත් වෙන්න වෙනවද? අද එදා ග්‍රැමෆෝන් යුගයේ ලක්ෂ්මීබායි ගායිකාව අපට පෙන්වා දුන්නා වගේ පිට දීපදේශ ජයගත් ආදි සිංහලුන්ගේ මගද මුහුදට දත නියවාගෙන නැව් වෙනකන් බලන් ඉන්න තත්වයකටද අපි පත් වෙලා තියෙන්නේ. අපි ධර්මපාල චින්තනයෙන් යම් පිහිටක් ශක්තියක් ලබා ගැනීමට සුදුසු මොහොතක් නොවේද මේ? බෞද්ධාලෝක පදනම දැය උබුදවමින් ධර්මපාල චින්තනය උපකරමින් දැයට ඒ මහෝත්තම චින්තනයෙන් ලබාගත හැකි ඵල නෙලා ගැනීමට මඟ පෙන්වන සාකච්ඡාවක් සියත අමාවැස්ස වැඩසටහනේ සිදු කරන්නේ. අපි කෙටි විරාමයකින් බලාපොරොත්තු වෙනවා මේ වටිනා සාකච්ඡාව සමග නැවත එකතු වෙන්න. බෞද්ධාලෝක පදනමේ සදැහැති දායකත්වයෙන් යුක්තව ධර්මපාල චින්තනය රටට අවැසිම යුගයක එයින් ඵල ලැබීමට අදිටනක් තිබෙනවා නම් ජාතිය ගොඩනැගීම උදෙසා එයින් මහා ශක්තියක් ලබාගත හැකි සමයක ධර්මපාල චින්තනය පිළිබඳ දැනුවත් කරන මේ සාකච්ඡාවට ගෞරවාදරයෙන් වැඩමවා සිටිනවා මාවර මණ්ඩිය ශ්‍රී ගෞතම විහාරයේ ප්‍රධාන අනුශාසක හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය පූජ්‍යපාද පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාණන්, කොළඹ මාලිකාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ප්‍රවීණ ලේඛක හා දේශක ගයන් චානුක විදානපතිරණ මැතිතුමන්. අපි දෙවන වටයේදී ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් විමසන්නේ බෝධිසත්ව ගුණෝපේත අනගාരിക ධර්මපාලතුමා තරම් ශාසනයට මහා මෙහෙවරක් කළ චරිතයක් මෑත යුගයේ නොමැති තරම් ඔබ වහන්සේ ආරම්භක කරුණු පහදා දීමේදීත් අපට කරුණු හෙළි කළා. ශාසනය බැබලවීමට එතුමා තරම් මහා කැපවීමකින් කටයුතු කළ චරිතයක් නොමැති තරම් මෙන්න මේ එතුමාගෙන් ඉටු වූ මහා ශාසනික මෙහෙවර පිළිබඳව පැහැදිලි කරන්නට ආරාධනා කරනවා. හොඳයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන ඒ බුදු වදන. එතකොට මේ ධර්මපාලතුමාට පෙනී ගියා
බුදුරජාණන් වහන්සේගේ මේ ධම් පණිවිඩය ලොව පුරා පතුරවන්න ඕන කියලා. එතකොට තමයි මේ ධර්මයේ තුලින් නියම ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදු වදනට අනුව කටයුතු කළා වෙන්නේ. ඒ නිසා එතුමා මොකද කළේ? දැන් චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේදී මුළු ලෝකයේටම ඊටාම දක්ෂ විදියට, විචිත්‍ර විදියට, ඒ වගේම ප්‍රබල විදියට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන හඳුන්වලා දීලා ඊට පස්සේ මොකද කරේ? දැන් මේ ගයන් මහත්මයාත් සඳහන් කළා වගේ මේ දැන් අපේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැහැනේ. මෙතුමාගේ තිබුණේ දේශනයයි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයයි. ඕක තමයි අති දැවැන්ත මේ ඒකේ තියෙන සාපල්‍ය. ඒ කියන්නේ ධර්මපාලතුමා කතා කරලා නිකන් හිටපු කෙනෙක් නෙවෙයි. ඒක ක්‍රියාත්මක කරා. ඒ ක්‍රියාත්මක කරන්න දැන් මුදල් ඕන නම් අර මේරි පෝස්ටර් මැතිනියගෙන් වගේ මුදල් හොයාගෙන ඒ හැම රටවල් වලම ඒ අයට ධර්මයේ කියලා දීලා පහදවලා ආධාර ලබාගෙන එතකොට බ්ලැවස්කි මැතිනිය වගේ අය සම්බන්ධ කරගෙන එහෙම කටයුතු කරනවා වගේම ස්වාමීන් වහන්සේලා ධර්ම දූතයන් හැටියට මේ ප්‍රගුණ කෙරෙව්වා. එතකොට භාෂා ඥානය ලැබලා දීලා රටවල් වලට ධර්ම ප්‍රචාරය යවන්න කටයුතු කළා. දැන් අපි ගත්තොත් එහෙම දැන් ජර්මනියේ බර්ලින් විහාරය වගේ ඒවා, ලන්ඩන් බෞද්ධ විහාරය මේවා ආරම්භ කරවලා ඒ තැන්වල ඒ විශේෂම මහා බෝධි සමාගම මුල් කරගෙන මේ වගේ ප්‍රධාන කටයුතු දැන් මහා බෝධි සමාගම පිහිටුවීම. එතකොට සිංහල බෞද්ධයා පුවත්පත ඇති කිරීම. එතුමා එක්තරා අවස්ථාවක කියනවා මම සිංහල බෞද්ධයා මේ පුවත්පතට ලිපි ලියන්නේ රෑ 2ට නැගිටලා කියලා. මේ ලෝක සත්‍යයට කරුණාවෙන්. භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ පොඩි ස්වල්ප වේලාවයිනේ සැතපුනේ. ඉතින් මමත් ඒ චරිතයේ ආදර්ශයට අරගෙන තමයි මේ විදිහට මේ කරුණාවෙන් ලිපි ලියන්නේ කියලා ඒ ලිපි පළ කළා. එතකොට ස්වාමීන් වහන්සේලාට අර උපදෙස් ලැබලා දුන්නා ධර්ම ප්‍රචාරකයෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ Brahmachari සීලය රැකගෙන ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න ඕන කියලා. එතකොට එතුමත් ආදර්ශයෙන්ම එය පෙන්වා වදාලා. එතකොට අන්න ඒ විදිහට එතකොට රටේ අපේ ශ්‍රී ලංකාවේ තැන් වලට ගිහිල්ලා ධර්ම කරුණු කියලා දුන්නා. එතකොට එතුමා විසින්ම දේශන පැවැත්තුවා. දේශන පවත්වන ස්වාමීන් වහන්සේලා බිහි කරලා මේ විදිහේ මේ විශාල පුළුල් ආකාරය. ඒ විතරක් නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම බුද්ධ ගයා මහා විහාරය ඉන්දියාවේ ඉදිකිරීම. ඒ වගේ විහාර කර්මාන්ත සිදු කිරීම. මේ හැම පැත්තක්ම සිදු කරමින් ධර්ම ප්‍රචාරයට අවශ්‍ය පසුතලය, ධර්ම ප්‍රචාරයට ඕන කරන දේශකයෝ මේ සේරම බිහි කිරීමෙලා කටයුතු කරා. එතකොට ඒ සේරම සාර්ථක වෙන්න බලපෑවේ අපේ ගයන් මහත්මයා හරියටම එතෙන්ට ආවා. ඒ තමයි ශ්‍රද්ධාව. එතකොට මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ මේ කුලපුත්තෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. කුලපුත්‍රයා සදහැවත් වෙයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගනි. දැන් අද අපේ තියෙන දැවැන්ත පරිහානිය තමයි ගිහි පැවිදි වශයෙන්ම. මට පැහැදිලිව කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැති තත්ත්වයක් අද ඇවිල්ලා තියෙනවා. දැන් සමහර අය ඉන්නවා අපායේ තියෙන්නේ මෙහෙ තමයි කියනවා. දිව්‍ය ලෝකයේත් මෙහෙ තමයි. නැවත ඉපදිනවද? ඉතින් කවුද දන්නේ කියනවා. ඒතකොට එවැනි පිරිසක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක සමහර වෙලාවට ගනුදෙනු කරන්නේ. දැන් මම එක සැරයක් මොරටු මුල්ලේ ධර්ම දේශනාවක් පැවැත්වුවාට පස්සේ මට මතකයි ඒක විහාරස්ථානයක ඒ සංවිධානය කරපු මහත්තයා කිව්වා මේ ආමතුරනේ ඊයේ දේශනේ ගොඩාක් සාර්ථකයි කිව්වා. මම ඇයි කියලා. නෑ ප්‍රධාන දායක මහත්තයා එදා යන ගමන් කියලා ගියාලු අද ඉඳලා මං අපාය පිළිගන්නවා කියලා. ඒතකොට පන්සලේ දායක මහත්තයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නේ නැහැ. හැබැයි එයා තමයි සියලු කටයුතු කරන්නේ හැමදේම කරන්නේ. ඒතකොට එවැනි පිරිසක් තමයි අපිට ඉන්නේ. දැන් එතකොට අනිකුත් ආගම්වල තියෙන උදාර ගුණාංගයක් තමයි මම දකින ඒ ආගම්වල චින්තනය වෙනස්. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන විශාලම හොඳම දේ තමයි භක්තිය. දැන් පොඩි කාලේ ඉඳලා ඒ දරුවාට සම්මස් නහර ඇට මිදුළු දක්වා විනිවිද යන භක්තියක් කවනවා. කතෝලික බැතිමතෙකුට, ඉස්ලාම් බැතිමතෙකුට, හින්දු බැතිමතෙකුට. අපිට වෙලා තියෙන්නේ අපේ ඒක නෑ. එතකොට මේක තේරුම් ගත්තු ධර්මපාලතුමා මේ කාවද්දවන්න මේ සම්මස් නහර ඇට මිදුළු දක්වා කාවද්දවන්න තමයි කටයුතු කරේ. එතකොට දැන් අපි නැවත පටන් ගන්නවා නම් පළමුව එතනින් එන්න ඕන. මුල් පියවරට එන්න ඕන. එතකොට සදහැයෙන් යුක්තව කටයුතු කරලා තමයි අපි ඒ කාර්යභාරය කරගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට මම හිතන්නේ දැන් අපි ගයන් මහත්තයාටත් අවස්ථාව ලැබලා දෙන්න ඕන. එතුමාට ඒ කටයුතු වලටත් යන්න තිබෙන නිසා. ඉතින් මේ එතුමාගේ ඒ කාර්යභාරය ඒ විදිහට තමයි විශේෂ වශයෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් ඉතින් පොත්පත් ලියලා මේ උදාර සේවයක් කළා කියලා කියන්න පුළුවන්. එහෙමයි අපි හාමුදුරනේ. ගයන් චානුක විදානපතිරණ මහතාණන් ඔබතුමාට තම ගෞරවයෙන් ආරාධනා කරනවා
එතුමාගෙන් ඉටු වූ මේ මහා ධර්ම සංනිවේදන හා ශාසනික මෙහෙවර පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්න. අපේ මහත්මයා ධර්මපාලතුමා ගැන ඉතින් කතා කරනවා නම් අපේ අර සයනස කලින් කිව්වා වගේ කෙටි වැඩසටහනකින් පැයකින් දෙකකින් බෑ. සමහරක් වෙලාවට එළි වෙනකන් කිව්වත් ඉවර කරන්න බෑ. අපි මේ චරිත සම්පින්ඩණය කරලා ඒ ටික ಗುಣ ටිකක් මතු කරගෙන ඒ ಗುಣ ටික අපේ ජීවිතයට බද්ධ කරගමු. අපේ දරුවන්ට ඒක බද්ධ කරගන්න හැටි කියලා දෙමු. අපේ ස්වාමින් වහන්සේලාට ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. බැරි නෑනේ. හොඳ දේ හොඳයිනේ. එතකොට අනිතක පිරිසිදුකම එතුමගේ චරිත කතාවේ ප්‍රධාන ලකුණ. කායික මානසික පවිත්‍රත්වය. ගයන් මහත්මයා දූවිලි ටිකක් තිබ්බොත් බනිනවලු බලු බැනු. මහා බෝධියේ දවසක්ද ගිහිල්ලා කාර්යාලයට ධර්මපාලතුමා අහම්බෙන් ආවා. ඉතින් ඒ නිසා උත්තර මේ අය පිරිසිදු කළලු තියන්නේ. උත්තර අතු ගාලා වතුරෙන් පිරිසිදු කළා තෙත මේව කරලා තියනවලු. ඉතින් ඔය හුඟක් අය බාහිර වතු ගෑවට ඔය කැටයන් බීරලු අස්සේ සුද්ධ කරන්නේ නැහනේ. උතන තියනවලු ලස්සන කැටයන් පළකයක්. ධර්මපාලතුමා ආවලු එනකොට හරි ලස්සනට තියෙනවලු ආයතන. ගියපු ගමම්ම කිසි කෙනෙක්ගේ අවධානය නැති අර කැටයන් වැලටලු ගියේ ගිහිල්ලා ඇඟිල්ල දැම්මලු ඒක අස්සට. දානකොට පවුඩු තට්ටුවක් වගේ දූවිලිලු. ඔන්න වල්ලලි කන්තෝරුවක් තියාගන්න හැටි. ඇයි ගොන් තඩියනේ තොපි ආග්‍රහණය කරන්නේ උදේහවහම මේ විස නේද? සුද්ධ කරපියව කියලා. සුද්ධ කරන්න පටන් ගත්තා. වැරද්ද දැක්ක තැන වැරද්ද හැදුවා. අර නිග්ගයිහවාදී මේධාවින් තාදිසම් පණ්ඩිතම් බජේ. නිධානයක් පෙන්වන කෙනෙක් වගේ ඇසුරු කරන්න කිව්වනේ මේ වැරද්ද පෙන්වලා දෙන කෙනා. දැන් අද ඔහොම වැරද්දක් පෙන්වලා දුන්නොත් මොනවා වෙයිද? ගැටෙනවනේ. ගැටෙනවනේ. ඒ නිසා කරුණා කරලා වැරද්දක් දැක්කොත් හැබැයි කරුණාවෙන් පෙන්වලා දෙන්න ඕන. මේක තරහට නෙමෙයි කිව්වේ. මම බනින්නේ මගේ සහෝදරයාට බනිනවා වගේ උඹලට. හේවා විතරන මගේ මල්ලිට දොස්තර මල්ලිට බනිනවා වගේ බනින. ඒ කියන්නේ සහෝදරයාටත් හොඳට බනිනවා ඇති. වැරද්ද දැක්ක තැන බනිනවා. නිකම් බනින්න අවශ්‍යතාවයක් නැහැ. වැරද්දට බනින්නේ. වැරද්ද දැන් මහත්මයා අර මන් නිතර කියන එකක් නේ බල්ලෙක් එනවනම් අපි ළඟට හපා කණ්ඩ හරි මොකකට හරි අපි පින්වත් බල්ලෝ කොහොමද පැටියෝ කියනකොට ඒක හරියන්නේ නැහැ. දුක් බල්ලා කිව්වා මුදුවනවා. කතා කරන විදිහක් තියෙනවා. තැනේ හැටියට එතුමා කතා කරේ. දැන් චිකාගෝවේ දෘෂ්ටි සම්මේලනයට ගිහලා බැන්නේ නැහනේ. වැදගත් මිනිස්සු ඉස්සරහට අපේ සිංහල එකෙට යන්න බැරි මුංගේ තියෙන මේ වල් ගති නිසා කිව්වා. එහෙමමයි කියලා තියෙන්නේ. වනචර ගති නිසා කිව්වා. සිංහලයට වැදගත් කිසිම සභාවකට යන්න බැරි පිට රටක. චාරයක් නැහැ කිව්වා. දැන් බලන්නකො අපේ ස්වාමීන් වහන්සේ කියවනේ නිନ୍ଦ ගැන. ජාගරියාන යෝගය. චරණ ධර්මයක්. සර්වඥාන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණේ එක අංගයක් චරණ ධර්ම. එතකොට මේ ධර්මපාලතුමා මෙහෙම දෙයක් කියනවා. විද්‍යුතේ සම්බන්ධ මහා ඥානයක් ඇති තෝමස් අල්ලා එඩිසන් නැමැති තැනැත්තා නිදාගන්නේ පැය දෙකකින්. වැඩිපුර නිදා ගැනීම වනචරයන්ට අයිති වැඩකි. ඔන්න බලන්න. එතකොට ඒ කියන්නේ අඳුරට ප්‍රිය වීම නිසා මේ නිନ୍ଦ වැඩිපුර එනවායි කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවායි කියලා ධර්මපාලතුමා කියනවා. දැන් ඔය බලන්න මේ නූතනයේ පිළිබඳ තිබ්බ විද්‍යාත්මක දැනුම එතකොට. තෝමස් අල්වා එඩිසන් මහත්මයා විද්‍යුතය සම්බන්ධ මේ විදුලි බල්බය හොයාගත්තපු. එඩිසන් මහත්තයා නිදාගන්නේ පැය දෙකයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් පැය දෙකකට ආසන්න සංඛ්‍යාවක් ඉතක් කුඩා වෙලාවක් නැසතපුනේ. එතකොට මහත්මයා දැන් බලන්න නූතන ලෝකය ගැන එතුමට දැනුම තිබුණා. අර හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි නූතන විද්‍යාව ඊටසිතින් පිළිගනි. උන්වහන්සේගේ මේසය මත හර්බර්ට් ස්පෙන්සර්ගේ නවකතා ඇත කියලා තියෙනවා. සුද්දෙක්. දැන් මොහොට්ටිවත් එක් ගුණානන්ද හාමුදුරුවෝ පානදුරාවාද කරපු. මේ පාදලි තැන මහා මේරු පර්වතයේ නැති බව ඔප්පු කරන්නට ගෙනාවේ අයිසැක් නිව්ටන්ගේ භූමි ශාස්ත්‍රයයි. අයිසැක් නිව්ටන්ගේ භූමි ශාස්ත්‍රයේ බොරු කොට ආර්.ජේ මොරිසන් නැමැති විද්‍යාඥයා මේ පොත ලියා තිබේ. පොත මා ළඟ ඇත. පාදලි වරුන්ට කලන්ත හැදුනා. මොරිසන් විද්‍යාඥයා ලියපු මේව ගෙන්න ගත්තේ කොහොමද? මේ සුද්දුන්ගේ කාලේ මේ වගේ පොත් සාප්පු තිබුණ නැති කාලෙක බලන්න මහත්මයන් දැනුම අප්ඩේට් වෙන්න ඕනේ. අපි තාම අර 60 ගණන් 800 ගණන් වල පොත් තමයි උගන්වන්නේ සමහරක් වෙලාවට. පරිණාමවාදේ තාම උගන්වනවා බටහිරින් බැහැර කරපුවා. තාම අර මේ සමීකරණ උගන්වනවා. ඕක තමයි පිරෙන්න හේතුව.
සමහරක් වෙලාවට රසායන විද්‍යා කාර්යකට ගිහලා පරිශ්‍රණයක් කළා නෑ අපේ ළමයි. එක බෙහෙත් පෙත්තක් හදන හැටි නෑ ඉගෙන ගන්න. මෙච්චර කොරෝනා වසංගතයක් ආවා. අපිට අසහාය වෙදකමක් තියෙන ආයුර්වේදයක්. අපිට බැරි වුණා තාම නිශ්චිත බෙහෙතක් හදාගන්න. ඒක ආයුර්වේද වැරද්ද නෙමෙයි. අපි පරීක්ෂණ කරන්නේ කරන පසුබිම ඇති කරලා නෑ. එක් කරන එකට තනකුත් නෑ. ඔකයි தත්ත්වය. ඔකයි தත්ත්වය. ඒ නිසා ධර්මපාලතුමාගේ චින්තනයට ආයන්ට වෙනවා කිව්වේ ඒකයි. මේ ඔක්කොම එතුමගේ චරිත කතාවේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ අර නූතනය ගැනත් අපි දැනගන්න ඕන. ඒ නිසා හොඳට ඉංග්‍රීසි දැනගන්නත් එපා. දැන් එතුම හොඳට ඉංග්‍රීසි භාවිතා කළා. නමුත් ඉංග්‍රීසියට බැන්නා. එතුම සංස්කෘත දන්නවා. පොට්ට බමුණගේ පොට්ට සංස්කෘත උගේ භාෂාවෙම පෙනේ කියලා සංස්කෘතට බැන්නා. භික්ෂුන් වහන්සේලටත් දොස් කිව්වා. පාලි භාෂාව ඉගෙන ගන්න නැතුව සංස්කෘත හදාරනවා කියලා. පඬිතු උපාධියක් ගත්ත පමණින් නායක පදවියක් ගත්ත පමණින් ශාසනය බැබලෙනව දැහුවා. ඒකටත් බනලා තියෙනවා. ඉතින් හාමුදුරුවෝ වචනයක් කීවේ නැහැ. එතුමගෙන් වෙන ශාසනික සේවාව දන්නවා. දැන් ඔබතුමා කියන්නේ එතුමගේ අප්‍රකට ලිපි කියවන්න ඕන. මහාචාර්යතුමා පොතක් විදියට අච්චු ගහලා තියෙනවානේ. ඒ වගේ අප්‍රකට ලිපි. ඔය ධර්මපාලතුමාගේ ලිපි තියෙනවා මේ එක පොතක්. මේවා අපි දකින්න ඕන දරුවෝ. මේව ගන්න පුළුවන් නේ මහාචාර්යතුමා. ඔය ගොඩගේ පොත් සාප්පුවට එහෙම ගියපම ඒකෙත් තියෙනවා ගන්න පුළුවන්. මේ අපි ඒ තැන් කියන්න ඕන මිනිස්සුන්ට. දැන් සමහරක් වෙලාවට ඒ තියෙන තැන කියන්නේ. පොත පෙන්නන ඕනේ අපි. ඊට පස්සේ ගන්නෙ කොහෙන්ද අපි? ඒ නිසා මේ ධර්මපාල ප්‍රතිරාවය කියන පොත් මේව ගන්න තියෙනවා කඩේ. ආනන්ද ගුරුගේ මහත්තයා ලියපු. ඉතින් ඔය අප්‍රකට ලිපි කියවනකොට තමයි එතුමගේ චරිතය මතුවෙන්නේ ස්වාමින් වහන්සේ. අම්මෝ සමහරක් වෙලාවට ස්වාමින් වහන්සේලට පවරලා තියෙන දොස් තත්තට බැනලා තියෙනවා. දැන් ඕවා මිනිස්සු දන්නේ නැහැ සමහරක් වෙලාවට. ඒ වැහිච්ච චරිතේ. ඒව මතුවෙනකොට තමයි ලස්සන. අර තථාගතයන් වහන්සේගේ ධර්මයේ විවෘත වෙන්නේ බබලෙන්නේ. ආන් ඒ වගේ ධර්මපාලතුමාගේ චරිත කතාව බැබලෙන්න නම් මේ කතා අහන්න ඕන. දැන් මට හිතෙන විදිහට ධර්මපාලතුමා ප්‍රිය කරපු මෑත කාලේ එකම හාමුදුරු කෙනෙක් හිටියා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. එතුමගේම ලේඛනයක තියෙනවා මෙදා සැරේ යුරෝපයට ධර්මදූත සේවාවට යන භික්ෂුන් වහන්සේලා කිහිප නම ඉංග්‍රීසි තරමක් දුරට උගත් බහුශ්‍රෘත සංඝයා වහන්සේලා පිරිසක් කියලා. උන්වහන්සේලාගෙන් මතුවට ප්‍රයෝජන ලැබෙයි කියලා හරියට හරි. ඉතින් ඒ නිසා එතුමගේ දැක්ම වැරදෙන්නේ හරියට හරි. ඉතින් ඒ නිසා මේ එහෙම එකකුත් තියෙනවා. පිරිසිදුකම ඊට වැදගත්. ඒක ඊටමත් වැදගත් කාරණාවක්. අනිත් එක තමයි අර අපි තවදුරටත් කතා කළොත් මහත්මා ගාන්ධිතුමාට පවා එතුමා මූණටම දොස් කියලා තියෙනවා. ඔබතුමා අපි උත්සවයට ගෙන්නුවේ හේතුවක් නිසා. ඒත් ඒ ගෞරවය ඔබතුමාට රැක ගන්න බැරි වුණා කියලායි අර මම මේ බුදුහාඳුරෝ ගැන දැනගත්තේ සර් එඩ්වින් ආනෝල්ඩ් පඬිතුමා ලියපු ලයිට් ඔෆ් ඒෂියා කියන පොතෙන් කිව්වා. ඔන්න සුද්දගෙන් රට බේර ගන්න හදන මිනිහා. මහා ලොකු මිනිහා. මේ සුද්දෙක් ලියපු පොතකින් තමයි තමන්ගේ රටේ ඉපදිච්ච බුදුන් ගැන දැනගෙන තියෙන්නේ. ඉතින් කොහොමද මේ මිනිහා රට බේරගන්නේ සුද්දගෙන් කිව්වා. අපේ කෙනෙක් අහයිද කොහම සභාවකදී කියයිද ස්වාමීන් වහන්සේ මහජාතමම කෙලින් කතා කරයිද කවදාවත් කෙලින් කතා කරන මිනිස්සෙක් එක්ක සත්පුරුෂයා විරුද්ධ වෙන්නේ නැහැ. මහත්මා ගාන්ධි කියන්නේ සත්පුරුෂ මිනිස්සෙක්. ඒ මිනිසයා කවදාවත් ධර්මපාලතුමත් එක්ක විරුද්ධ වෙලාවත් පරිගන්න බැලුවේ නැහැ. hina වෙලා බිම බලාගත්ත කියලා තියෙනවා. ඉතින් මහත්මයා ඔය වගේ ලස්සන සිද්ධි කතා පිරීලා තියෙනවා. මේක කියලා අවසන් කරන්නම්. මේ එක දවසක් අනිත් එක මේ ධර්ම sannivedanaya තියෙන්න ඕන. අපි උගත්තු බිහි කරාට sannivedana කුසලතාවය දෙන්නේ නැහැ. දැන් පිරිවෙන් වල තර්ක න්‍යාය උගන්වනවා. ඉගෙනුවට ඒක ප්‍රායෝගිකව දෙන්න බැරි නිසා අපිට වාද කරන්න බෑ. වාදීබ සිංහයෝ බිහි වෙන්නේ නැහැ. දැන් ඔය එකක්වත් නැති කාලේ මොහොට්ටුවත් ගුණානන්ද හඳුරු හිටියානේ. කොහොමද ඒක වුනේ? අපිට තියෙන පොතේ දැනුම විතරයි. ඒක ප්‍රායෝගික නැහැ. පරවාදීන්ට උත්තර දෙන්න බෑ. මූල මධ්‍යම කාචිකා ශුන්‍යතා දර්ශනය වගේ නාගාර්ජුන පාදයන්ගේ මහායාන දර්ශනය උනත් ස්වාමීනි අපි උගන්වන්න ඕන. මේක තේරවාද මහායාන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් බුද්ධඝෝෂ ආමතුරන්ට කිව්වනේ පාලි උගත වුණාට සංස්කෘත බෑ කියලා. අන්තිමේදී මොකද්ද බුද්ධඝෝෂ ආමතුරු කළේ? රැස් කරන්න කිව්ව සංඝයා මහා මළුවට. රැස් කළා එළි වෙනකන් සංස්කෘතෙන් දේශනාව කළා. අපිට පාලිත් පුළුවන් සංස්කෘතත් පුළුවන්. ෂට් භාෂා පරමේශ්වර අපට හිටියේ. ප්‍රවේණි ධර්මයක්ලු මේ සුද්ධංගේ භාෂා 7-8ක් පුළුවන් එක. අපේට සිංහලත් බෑ. BS කියලා ගහන්නේ. බුදු සරණයි. MK ඉතින් අපි දන්නේ මේ මොකද්ද කියලා. මොකද කරන්නේ? මේ ෆෝන් එක කරපු අපරාධ. ෆෝන් එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. පාවිච්චි කිරීම මත ස්මාර්ට් ෆෝන් එකට ඇබ්බැහි වෙලා
දැන් සිංහල ලියන්නත් බෑ මුන්ට ඉංග්‍රීසි ලියන්නත් බෑ. ඒ ඉංග්‍රීසිත් ගහන්නේ කෙටියෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. සුද්දට වඩා හොඳට ධර්මපාල තමයි ඉංග්‍රීසි කතා කළා. අර සුද්දා කියලා බෑන්නේ. දැන් දවසක් මීගමුවේ දේශනාවක් කරන්න මට මතක විදියට මත්තිනු අප්පු ඒ සල්ලි තියෙන ධනවත් මහත්තයෙක් ඇවිල්ලා එතුමට ආරාධනා කළා මුදලි කෙනෙක් පනාව ගහන මුදලි කෙනෙක් ආරාධනා කළා මීගමුවේ දේශනාවක් කරන්න. ක්‍රිස්තියානි කාර්යයන්ට ධර්මපාලතුමා උත්තට බනින්න ඕන කිව්වා. හා ඒක මම කරගන්නම්. ලෑස්ති කරනවාකෝ බන. දැන් මෙතුමට ඕන කලේ වෙන එකක්. අර ආගම් වලට තදට බැනලා වෙන ප්‍රබෝධයක් ඇති කරගන්න. ධර්මපාලතුමා ඉතින් බුද්ධිමත්නේ. එතුමා මොකද කළේ ගිහිල්ලා දේශනාව පටන් ගත්ත මීගමුවේ. කතෝලික බලකොටුවක්. දවසක් ධර්මපාලතුමාට ලියුමක් ඇවිල්ලා ওই දේශනාවටම අදාළව ආවොත් ගහනවා මරනවා කියලා. ධර්මපාලතුමා ඉතින් බැන ඉන්නවලු තනියෙන්. එතකොට මුදලිතුමා ඇවිල්ලා තියෙනවා. මොක්කුන්ද මේ වල්ලලි? මට එන්න එපාලු. ආවොත් මරනවලු ගහනවලු. මොක්කුන්ද මේ ගොන් තඩි? ඔබතුමා එක බය වෙන්න එපා. මම මේක ලෑස්ති කරන්නම් වෙලාවට වඩින්නකො කිව්වලු. දැන් ඉතින් වෙලාවට ගිහලා දේශනාව කරනකොට ආරාධනා කරපු මනුස්සය එනවා. එනකොට ධර්මපාලතුමාගේ ඇහැ කෙලින්ම යොමු වෙන්නේ අර මනුස්සයාට. ඒයි උඹලා දැක්කද බහුභූතයා? ආම් බලාපන් බහුභූතයා. අර ගොන් තඩියට අන්තට්ටුවක් ඇවිල්ලායි කියලා බනින්න පටන් ගත්තා. ඔක්කොම හූ ගගා hina වෙන්න පටන් ගත්තා. අර මනුස්සයට විලි ලැජ්ජයි. දැන් ආරාධනා කරපු ප්‍රධාන දායකයට දේශකයා බනිනවා. දැන් අද උනානන්ද ස්වාමීනි මොනවා වෙයිද? ඉතින් ඇත්තටම එහෙම දෙයක් වුණා පස්සේ පහු වෙනදම ධර්මපාලතුමා බලන්න මහා බෝධියට ගියා අර දායක මහත්තයා. නිකන් නෙමෙයි ගියේ දෙකක් අනින්න ගියේ. කොඹලගේ ගුරා ධර්මපාල එන්න කියාපිය කිව්වා. මහා බෝධියට ගිහින්. ඔය ආනන්ද බාලිකාව හදලා තියෙන්නේ එතන වික්ටර් හවුස් එක තියෙන එතනනේ. අපේ හරියටම විද්‍යෝදය පිරිවෙන ඉස්සරහා චෛත්‍ය පේන ඉසව්වේ තියෙන්නේ එතුමගේ කුටිය. ඒක හිටියා. සද්ද දාලා කෑ ගැහුවා. හාමුදුරු ඇතුලේ වැඩ ඉන්නවා කිව්වා. එන්න කියාපිය කිව්වා. අනේ මට නම් බෑ ඔබතුමාම යන්න කිව්වා. ධර්මපාලතුමා ඇඳේ පොඩ්ඩක් ඒ වෙලේ දිගා වෙලා පත්තරයක් බලමින්ලු හිටියේ. ඉන්නකොට පත්තරේ අස්සෙන් පේනවලු දැන් කවුද හිටගෙන ඉන්නවා. යටින් පේනවා. පත්තරේ හකල් පැත්තකට ගත්තා. ගත්ත ගමන් කිව්වලු කෝ බොත්තම් කියලා ඇහුවලු. යකෝ සුද්දගේ බාල්ජිව දාගත්තට මදි ඔක හරියට අඳින්න ඉගෙන ගනි බලාපිය ඔකේ කාස කොච්චර හිස්සතියද කියලා. ගොන් තඩියක්. මොකද ආවේ? ඔබතුමාගේ ශාසනික වැඩට මුදල් ටිකක් දීලා යන්න ආවා. දැන් ආවේ මේ කොල්ලනමය ගහනමය බනිනමය කියලානේ. අන්න විසරද බව. ඒ කියන්නේ මේ මිනිස්සු එනකොට කෝට් එක කලබලයට දාගෙන ඇවිල්ලා අරවයි බොත්තම් මාරු වෙලා දාලා තියෙනවා. බලාපිය ඔකේ කොච්චර කාස හිස්සතියද කියලා ඔක හරියට අඳින්න ඉගෙන ගනින් කිව්වා. ඒ කියන්නේ සුද්දගේ බාල්ජුව දාගත්තට හරියට අඳින්න ඉගෙන ගන්න ඕන. හිත්තටිය පන්සලට ගිහිල්ලා පහන ජරා වෙලා තියෙනවා දැකලා කී දෙනෙට බැන්නද? ඒ වෙලෙම පහන එළියට දාලා ස්වාමීනි සුද්ධ කරලා ආයි එතනම තැම්පත් කළා. දැන් ගාල් ඉස්කෝලේකට ගිහිල්ලා දැන්න බලු බැනු. බයින ගමන් ළමයින්ට කන්න කේක් ගෙඩියක් ගෙනිච්චා. වයසක කට්ටිය කිව්වා අපටත් කේක් ඕනේ කියලා. තොපිට මොකටද කේක්? පොඩි උන් කේක් කාපුවම හරි. සුද්දගේ කේක් කෑවට කමක් නැහැ. ශාසනික වැඩ හරියට කරන්න ඕන. ජාතියට ආදරය කරන්න ඕනේ කිව්ලු. දැක්ක නේද ස්වාමීන් වහන්සේ? සුද්දගේ හොඳ දේ අරගෙන අපි අපේ ජාතිය දෙවුණු කරන්න ඕන. ෆෝන් එක තිබ්බට කමක් නැහැ. මේක යහපතට පාවිච්චි කරන්න ඕන. නූතන තාක්ෂණය යහපතට පාවිච්චි කරන්න ඕන. ධර්මපාල චින්තනය කියන්නේ එකතන පල් වෙන එකක් නෙමෙයි මහත්මයා. තුන් කාලෙටම ගැලපෙන භාවිත කළොත් දියුණු වෙන්න පුළුවන් චින්තනයක්. නැතුව මේ අක්‍රීය දෙයක් නෙමෙයි මේක. උඟක් අය ඒක වරද්දගෙන තියෙන නිසා ඒක වටහා ගන්න වෙනවා. ඒක මම කල්පනා කරා එක කරුණක් ඉදිරිපත් කරත් හොඳයි කියලා. මොකද එතුමා ඒ කාලේ ඉල්ලීමක් කරලා තිබුණා මේ pāli භාෂාවේ තියෙන මේ ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන්න. ඊළඟට මේ විශේෂයෙන්ම මහා වංශය අපි කිවිය යුතුයි. අපේ ඉතිහාසය දැනගත යුතුයි කියලා. ඒතකොට නූතනේ මම හිතන්නේ අපිට දැන් ත්‍රිපිටකයේම සිංහලට පරිවර්තනය වෙලා අද සරලව තියෙනවා. මම ස්වාමීනි පොඩි කතාවක් කියන්නම්. දැන් ළඟදී මේ ඇත්ත කතා මේව කතා කරන්න ඕන. මේව කතා නොකරපු එකේ වැරද්ද මේ. කමක් නැහැනේ මං කිව්වට රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව ඉගෙන ගන්න මගේ ඥාතියෙක්ට දරුවෙක්ට මම කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ සරල සිංහලෙන් ලියපු මහා වංශය තනි විශාල පොතක් සරල සිංහලෙන් ලියපු දුන්නා. මේ ළමයා මාසයක් ඇතුළත අර පොත කියවලා තේරෙන්නේ නැති කොටස් ඉරි ගහලා
මට ගෙනල්ලා අහලා මගෙන් අහලා අන්තිමේදී කිව්වා මොකද්ද? මහාවංශයට ලියපු ටීකාවත් කියවන්න ආසයි කිව්වා. එතකොට බලන්න මේ අභිමානය ආවේ කොහොමද? මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා කළෙත් ඕකයි. අට කතා හෙළබසින් තිබ්බා. සරල කරලා මේක කියලා දෙන්න ඕන. දැන් අපිම කියනවනේ සීගිරිගී සම්භාව්‍ය සාහිත්‍ය කියලා අපි උගන්වනවා. අපි අද සම්භාව්‍ය කියන්නේ තේරෙන්නේ නැති දේවල් වලට. එදා පොදු මිනිස්සුયો නම් ලිව්වේ මේ අසරණ මිනිස්සුયો ලියපු කුරුටු ගී. අද ඒවා අපි පඬිතු උපාධියට උගන්වනවා. අද හාමුදුරනේ ශාස්ත්‍රීයයි කියන්නේ තේරෙන්නේ නැත්නම් ඔක්කොම ශාස්ත්‍රීයයි. එහෙම වෙන්න බෑ. මොකටද තේරෙන්නේ නැත්තා? දැන් එක මහත්තයෙක් මට කියනවා මේ පොත හරි ගැඹුරුයි. මේක හරි ගැඹුරුයි. මේක තේරුම් ගන්න බෑ ලේසියෙන්. මේක හරි ගැඹුරු පොතක්. මම කිව්වා මහත්තයා තේරෙන්නේ නැත්නම් මොකටද ඔක කියවලා තේරෙන පොතක් කියවනවනේ. ඒක හරියට. තේරෙන්නේ නැගක. මේක තාත්තා නාපුලින්ද තාත්තගේ තාත්තා නාපුලින්ද ඒ තාත්තගේ තාත්තා නාපුලින්ද කියලා අපි 365ම පල් වතුර නානවා. හැමදාම එක තැන. ඒ නිසා ධර්මපාල චින්තනයේ තේරුම් ගන්නවා නම් මහත්මයා හුඟක් සතුටින් දියුණු වෙලා ඉන්න පුළුවන්. ගයන් චානුක විධානපතරණ මහත්මයාගේ කරුණු පැහැදිලි කිරීමත් සමග ඔබතුමාට අපි සමුදෙනවා සාකච්ඡාව නිමවන්නේ නැහැ. ඔබතුමා අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් වෙනුවෙන් නික්ම යා යුතු නිසා ධර්මපාල චින්තනය ජාතියට බද්ධ කරගෙන දැක් වශයෙන් අපි නැගී සිටින ශක්තිය ලබා ගන්නේ කොහොමද? මේ ගැන කරන සාකච්ඡාවේ ඉදිරි පියවරට මේ සාකච්ඡාව සියත රූපවාහිනිය සමග එක්ව sannivedanaya කරලා ජාතියට යම් ජීවයක් ලබා දෙන්න, උද්‍යෝගයක් හදවත් තුළ ඇති කරන්න මෙයට දායකත්වයේ සැපයූ බෞද්ධාලෝක පදනමේ සභාපතිතුමා ජගත් සුමතිපාල මහතාත් එකතු කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ කෙටි විරාමයෙන් පසු ධර්මපාල චින්තනය පිළිබඳවත් විශේෂයෙන් මේ සාහිත්‍ය මාසයේදී බෞද්ධ සාහිත්‍ය පිළිබඳවත් සාකච්ඡා කරන්නට අපි අපේක්ෂා කරනවා. වැටි සිටින ජාතිය යලි පුබුදුවාලීම උදෙසා ධර්මපාල චින්තනයෙන් උකහාගත හැකි වටිනාකම් පිළිබඳ දය තුල හැඟුමක් ජනිත කරන්න බෞද්ධාලෝක පදනම සියත රූපවාහිනිය සමග එකතු වෙලා මේ බිනර පුර පසළොස්වක පොය දවසේ වටිනා සාකච්ඡාවක් ලෙසින් ධර්මපාල චින්තනය පිළිබඳ සාරවත් අදහස් ඔබේ හදවතට ලං කරනවා. අපේ සාකච්ඡාවට වැඩම කර සිටින අතිගෞරවනීය පොල්පිටි මුකලානේ පඤ්ඤාසිරි මාහිමියන් වහන්සේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර මහතා මුල් වටයන් දෙකේදී අදහස් දැක් වූ ගයන් චානුක විධානපතරණ මහතා රාජකාරී කටයුත්තක් සඳහා සාකච්ඡාවෙන් සමු ගැනීමත් සමග මේ සාකච්ඡාවට අපි ඊටම ගෞරවයෙන් පිළිගන්නා මෙවන් සාකච්ඡාවක් තුළින් ජාතියට සාරවත් යමක් ලබා දෙන්නට අදිටන් කරගත් බෞද්ධාලෝක පදනමේ සභාපතිතුමා ඒ වගේම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය තුළින් බෞද්ධාලෝකය සැදූ ගෞරවනීය චරිතයක් සේ සලකන ජගත් සුමතිපාල මහතා ඊටම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝවන් කියලා. ඔබතුමා බෞද්ධාලෝක පදනම තුළින් මහා මෙහෙවරක් ඉටු කරනවා. මුලතිව් කුරුන්දාශෝක පුරා විදුබිමේ සංරක්ෂණ කටයුතු සේම එවැනි ශ්‍රී ලාංකේය බෞද්ධ පසුබිම ආලෝකවත් කරන ශක්තිමත් කරන සුවිශාල වැඩ කොටසක් ඉටු කරන බෞද්ධාලෝක පදනමේ තවත් එක් වටිනා sannivedana පියවරක් විදියටයි මේ සාකච්ඡාව පෙරට ගෙන යන්නේ. ධර්මපාල චින්තනය පිළිබඳ අපි සාකච්ඡාව ඉදිරියට කරගෙන ආවේ. මෙතෙන් පටන් ධර්මපාල චින්තනය පිළිබඳවත් බෞද්ධ සාහිත්‍ය පිළිබඳවත් මේ සාහිත්‍ය මාසයේදී අපි කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ජගත් සුමතිපාල මහත්මයා බෞද්ධ සාහිත්‍ය උළෙලක් ආරම්භ කරලා ඉටු කළ උදාර මෙහෙවර බෞද්ධයන්ගේ හදවතේ පවතිනවා. ධර්මපාල චින්තනය පිළිබඳ අපේ සාකච්ඡාවේ තව ඉදිරි පියවරක් විදියට මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාණෙනි බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් ධර්මපාලතුමා ඉටු කළ මහා මෙහෙවර පිළිබඳව සිහිපත් කරන්නට වටිනවා. ඉන්දියාවේ පවා බරණැස පවා අනගාരിക ධර්මපාල විද්‍යාල ගණනාවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ බෞද්ධ විද්‍යාල ආරම්භ කරලා බෞද්ධ අධ්‍යාපනය ඊටම නිවැරදි දිශානතියක පෙරට ගෙන යන්නට එතුමා කළ මෙහෙවර සහ එතුමා පෙන්වා දුන් වටිනාකම් බෞද්ධ අධ්‍යාපන මාවතට තවම උකහාගෙන නැත්නම් අප ලබා ගත යුත්තේ කෙසේද එවැනි වටිනාකම් පිළිබඳවත්
පැහැදිලි කරන්න ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ විදිහට මුල් සාකච්ඡාවේදී 1873 දී මේ පානදුරාවාදයේ අවස්ථාවේ ඩොන් කාරෝලිස් මැතිතුමා තමයි එතකොට ඩොන් ඩේවිඩ් හේවා විතරණ මේ පුංචි දරුවා රැගෙන යන්නේ පානදුරේ වාද භූමියට. කතාව අහන අවුරුදු 9-10ක් විතර ඇති. එහිදී විශාල පරිවර්තනයක් ඇති වෙනවා. ඒ පරිවර්තනය නිසා දැඩි අදිෂ්ඨානයක් එතුමා ඇති කරගන්නවා. දැන් බෞද්ධාලෝක පදනමේ මෙතුමා ගොඩනගාපු අරමුණු රැසක් තියෙනවා. දේශ බස රැස අපේ හෙළ උරුමය සුරකීම සමග පුබුදවන්නට මේ නව ජීවන දැක්මක් එක්ක පුබුදවන්නේ ජීවන දැක්ම අපිට ලැබිලා තියෙනවා. බුදුදහම තමයි අපේ දැක්ම. එතකොට ධර්මපාලතුමා බලංගොඩ දේශන කරද්දි මේ ගමින් ගමට ගොහිල්ලා පයින් ගොහිල්ලා තියෙනවා, කරත්ත වලින් ගිහිල්ලා තියෙනවා, පස්සේ ගමන් කරත්තෙන් ගිහිල්ලා තියෙනවා. මේ සෝබන මාලිගාව කියලා කියන්නේ මෝටර රථයක වගේ කරත් මේ හදාගත්තා මේ එක්තරා ගමන් කරන්න. අද කාලේ නිකන් කැරවෑන් කියලා කියන්නේ ඒ වගේ කියලා හිතමු. ඒ කතාව අහලා තියෙනවා. පස්සේ පැවිදි වෙන්න හිද්දුන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුව බවට පත් වෙන උත්තමයා පුංචි කාලේ ඒ කතාව අහලා තියෙනවා. අහලා හිතාගත්තලු මම පැවිදි වෙනවා මේ බුදුසසුනට. ඒ වගේ ලස්සන පරිවර්තන. එතනදී අධ්‍යාපනයක් තමයි ලැබිලා තියෙන්නේ. ඊළඟට එතුමා ධර්මපාලතුමාට මුණ ගැහෙනවානේ හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා මේ පරම විඥානාර්ථවාදීන්ගේ ගමනත් එක්ක ගාල්ලේ විජයානන්ද මේ විහාරයට ඇවිල්ලා පන්සිල් අරගෙන ওই විදිහට නෙන්නේ. ධර්මපාලතුමා තමයි තරුණ කාලේ අවුරුදු 16යි මට මතක විදිහට මේ ස්ටිල් ඕල්කට් තුමා කරපු කතා ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කළා. ඒකට ගුණානන්ද හාමුදුරුවොත් එක්ක සම්බන්ධ වෙලා මහා බෝධි සමාගමේ පරම විඥානාර්ථ ඊට පස්සේ බෞද්ධ පරම විඥානාර්ථ කියලා සංගමය හදාගෙන මහා බෝධිය ගැන ස්වාමීන් වහන්සේ පැවසුවා සිංහල බෞද්ධයා පත්තරේ. දැන් ගුණානන්ද හාමුදුරුවන්ගේ ගැන අපිට සාකච්ඡාවක් කරන්න බැරි වුණා. හරිනම් එයත් කළ යුතු දෙයක්. අගෝස්තු මාසේ 26 28යි තමයි මේ වාද පැවැත්වුනේ. 1873 වාද පහක් පැවැත්වුණානේ. උන්වහන්සේ අච්චු ගහන යන්ත්‍රයක් ගෙනල්ලා සරුවඥ ශාසනාභිවෘද්ධි දායක සංගමය කියලා 550 ජාතකයේ කාව්‍යශේඛරය මිලින්ද ප්‍රශ්න ඇතුළු පොත් මේ පුස්කොළවල තිබුණු පොත් කඩදාසි මුද්‍රණ ක්‍රමයට ගෙනල්ලා පතල කළා. විවිරස පත්තරය කියලා එකක් අච්චු ගැහුවා. පත්‍රිකා අච්චු ගහලා බෙදලා දුන්නා. ඒ වගේම ධර්මපාලතුමා ඒ ආభాසයෙන් පත්‍රිකා පත්තරයට ලියපු ලිපි මේ ලස්සනට අත්තකුරු ලියන්න. දැන් අත්තකුරු ලියන එක නූතන සමාජයේ කඩන් වැටිලා තියෙනවා. දැන් අත්තකුරු ලියන එක කලාවත් ශිල්පයක් නෙමෙයි. ගුණානන්ද හාමුදුරුවෝ කුමාරකන්ද දොඩන්දුවේ පන්සලක පින්කමක් තිබුණා පුස්කුල ලියන. එතුමාගේ මාමණ්ඩිය එතන මේ වැඩේ දක්ෂයෙක් ඉගෙන ගත්තා. පන්හිඳෙන් පුස්කොළ තීරු ලියන හැටි. ඒ උන්වහන්සේ පුදුම ලස්සනට ඒක කරලා තිනවා. අද හරි ප්‍රශ්නයක් තියෙනවා අපිට අත්තකුර ලියන්න බෑ. එතකොට මේ දිනපොත් පරීක්ෂා කරද්දී බොහොම ලස්සන බසකින් ධර්මපාලතුමා ලියලා තියෙනවා. මේකේ පදනමම වෙලා තියෙන බෞද්ධ සූත්‍ර බුදුදහම. ඒ වගේම ලෝක ඉතිහාසයේ පුරාවිද්‍යාත්මක දේවල් ඒවා පිළිබඳ ඉතිහාසයේ සාහිත්‍ය පිළිබඳ කරුණු දේශන ඒ ලේඛනවල රවීන්ද්‍රනාත් tagore තුමාගේ ගැන ලියලා තියෙනවා. ගාන්ධිතුමාගේ ගැන ලියලා තියෙනවා. එඩ්වින් ආනෝල්ඩ් තුමාගේ ගැන හැම දෙයක්ම පැති ලියලා තියෙනවා. බෝධිය ගැන ලියලා තියෙනවා. චෛත්‍ය ගැන ලියලා තියෙනවා. මම ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත කෙනෙක් 993 ඉඳලා. අප ඔය හැමතැනම ගමන් කරාම අපිට තේරුණා මොනතරම් සටනක් කරලා තියෙනවද කියලා ධර්මපාලතුමා මේ බුදුසසුන බේරාගන්න. බුද්ධ ගයාව බේරගෙන නඩු කියලා මුලින් පහර ගුටි කාලා ඒ කියන්නේ බිම දාගෙන ගහලා තියෙනවා හින්දු මහාන්තවරු. නමුත් ඒ සියල්ලම ජයගත්තා. මෛත්‍රී කරුණාව පෙරදරි කරගෙන දැඩි අදිෂ්ඨානයෙන් වැඩ කළා. ඇවිල්ලා ඊට පස්සේ පාසල් ඇති කළා රාජගිරියේ ඒවා විතරණ පාසල. එපමණක් නොවේ. සුදු අධිරාජ්‍යවාදී යුගයේදී දැන් අපි නිපුණතා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු පිටවල මේ ටෙක්නිකල් এডুকেෂන් කියන එක කාර්මික
දැන් කාර්මික අධ්‍යාපනය ඉතා වැදගත්. ලංකාවේ කාර්මික විද්‍යාලයක් මරදාන පිහිටෙව්වා. ඒක තමයි මාගමසේකර ඉගෙන ගත්තේ. GDA පෙරේරා මේ චිත්‍ර ශිල්පීන් මූර්තිකරුවන් ඔක්කොම බිහි වෙන්නේ එතනින්. මෙතුමා මේ කාර්මික නිෂ්පාදන කිරීම පිළිබඳ පිඟන් කෝප්ප හදන ඇති, ගිනි කූරු හදන ඇති, රෙදි මේවා මේ පිළි පේෂ කර්මය මේ ඔක්කොම උගන්වලා කෘෂි කර්මය සඳහා හිමිදුම පැත්තේ වගාවක් වත්තක් අරගෙන ඒවා සකස් කළා. ඔය විදිහට තමයි ගෙනාවේ. එතකොට ගිහියන්ට වෙනම අධ්‍යාපනය යනකොට භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වලට වෙනම ගිහිලා තියෙනවා. ඒ නිසා බැලුවම මට මතක් වෙන්නේ මඩී පඤ්ඤාසීය මහානායක හාමුදුරුව අපේ හාමුදුරුව ජගත් මහත්තයා දන්නා ඇති නිතර කියාපු දෙයක් තියෙනවා. මිනිසා හදා ගම රට හදමු කියන සංකල්පය. ඒ කියන්නේ අපි අප තුල පරිවර්තනයක් වෙන්න ඕනේ. අපි ಗುಣදහම් සමග නුවණ දැල්ව ගන්න ඕනේ. ඒ ಗುಣදහම ඇතුලේ තියෙන පදනම තමයි අපි ස්වාමීන් වහන්සේ නිතරම මතක් කළ මේ දේශනවලදී මේ කතාවේදී ගයන් මහත්තයාත් මතක් කළ සදහැ ගුණය. සදහැ ගුණය නැත්නම් විනීතකමක් අපට එන්නේ නැහැ. එතනින් නුවණස දල්වගෙන ප්‍රඥා සම්පන්න ගමනක් යන්න ඕනේ. මඩීනායක හාමුදුරුවන්ගේ දේශනාවකම ලිපියක් කියවලා තිනවා. ඒකේ තියෙනවා සූර වීර ධීර කියන සංකල්ප තුන. මිනිස්සුන්ගේ පෞරුෂය ගොඩනගනකොට සූරකමයි. සූරකම කියන්නේ පුංචි පුංචි දේවල් ලොකු ලොකු දේවල් කිරීමේ හුරුබුහුටිකම. ඒ හුරුබුහුටිකම ඇති කර ගන්න ඕනේ. අපි දැන් මලක් පූජා කරනවා නම් මල් නිකම්ම ගිහිල්ලා ගහෙන් මල් නෙලලා නිකම්ම ගිහිල්ලා මේව තියන්නේ. ඒ මල් නෙලන විදිහක් තියෙනවා. නෙලනකොට අපි කල්පනා කරන්න ඕනේ දෙයක් තියෙනවා. කූඹියෝ ඉන්න, සත්තු ඉන්න, දූවිලි වැටුණු මල් අපි ගන්න, පරමල් කොරමල් ගන්න. ඒවා ලස්සනට මණ්ඩලාකාරව අපි තැම්පත් කරනවා. එහිදී අනිත්‍ය ප්‍රතිසංයුක්තය නේද? අපේ හාමුදුරුවෝ භාවනා කරමින් අපි කරන්නේ නිකම්ම මල් වර්ණයෙන් ගන්ධයෙන් පූජා කරනවා කියලා නෙමෙයි. එතන ඉඳලම තියෙන හුරු බුහුටිකම. කුදුමහත් කටයුතු, ඉරියව් පවත්තන හැටි, නිදා ගන්න හැටි, කන බොන විදිය, නාන විදිය හැම එකක්ම ලියලා තියෙනවා. ඒක තමයි අධ්‍යාපනය. වීර කියලා කියන්නේ බය නැහැ. කිසි දෙයකට බය වෙලා නැහැ. හිරගත කළා නිවාස අඩස්සියට දැම්මා. එතුමාව ලංකාවට එන්න දුන්නේ ඒ ඉන්දියාව ආණ්ඩුකාරයෝ මෛත්‍රී කළා. ඒ ආණ්ඩුකාරයාගේ නම සිහිපත් කර මෛත්‍රී කළා. අන්තිම වුන්ම සමාව දීලා දුන්නා. මෛත්‍රී ජයගත්තා කියලා දිනපොතේ ලියලා තියෙනවා. ධීර කියලා කියන්නේ ප්‍රඥාව. එතුමා හොඳ ප්‍රඥාවන්තයෙක්. එතකොට සූර වීර ධීර කියන සංකල්ප තුනෙන් ඔප්නැන් වුණු ශරීරය, මනස, සිත, කය, පෞරුෂය, මනා පෞරුෂය කියලා මඩී මහානායක හඳුරෝ ලියලා තියෙනවා. ඒක තමයි අපි ඇති කරගත යුත්තේ කියලා. ඉතින් අපිට හොඳම ප්‍රතිරූපයක් තමයි අනගාരിക ධර්මපාලතුමා. අපිට ආදර්ශයට ගත හැකි පෞරුෂය, ස්වීයත්වය. පසුකාලීනව නිදහස් අධ්‍යාපනයේ පියා CWW කන්නංගර මැතිදුන් පවා ධර්මපාලතුමාගේ චින්තනය මේ නිදහස් අධ්‍යාපනය බිහි කිරීමේදී පාදක කොටගත් බව කියවෙනවා. එවන් ශ්‍රේෂ්ඨ මාවතක් පෙන්වා දුන් අනගාരിക ධර්මපාල චින්තනය ජාතිය අන්ත අසරණව ඇද වැටිලා තියෙන මේ වගේ මොහොතක හෝ ගෞරවයෙන් වැළඳගෙන එයින් නූතනයට ලබාගත හැකි මහා ශක්තිය ලබා ගැනීම ජාතියේ වගකීමක්. ඒ පිළිබඳ දැස් විවර කරන්නට, මනස යොමු කරන්නට ඉඩකඩ සැලසූ බෞද්ධාලෝක පදනමේ සභාපතිතුමා ජගත් සුමතිපාල මහත්මයාණනි, ඔබතුමාගේ මෑණියන් මිලිනා සුමතිපාල මැතිණිය බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිත්වයේ දරමින් බෞද්ධ මහා සම්මේලනය තුලින් සම්බුද්ධ ශාසනය එකළු කිරීමට විශාල මෙහෙවරක් ඉටු කළා. ඉන් අනතුරුව ඔබතුමාගේ යුගයේදී ඉටු කළ විසල් මෙහෙවර අතර බෞද්ධ සාහිත්‍ය උත්සවයක් ආරම්භ කිරීම ඉතාමත් වැදගත් පියවරක් වුණා. මේ බෞද්ධ සාහිත්‍ය උත්සවයක් ආරම්භ කිරීමට ගත් පියවර පිළිබඳව පැහැදිලි කිරීමකින් අපි බෞද්ධ සාහිත්‍ය පිළිබඳ අපේ සාකච්ඡාවේ අදියර ආරම්භ කරමු. අවසරයි සන්නස මහාචාර්යතුමනි, ඇත්තටම අපි 2006 වර්ෂයේදී මම මුලින්ම සභාපති ධුරයටපත් වෙන්නේ. ඒ අවුරුද්ද අපේ සුවිශේෂී අවුරුද්ද අපේ 2550 බුද්ධ ජයන්ති වර්ෂය. ඒ වෙනින් අපි විශාල සැලසුමක් ඇතුව බෞද්ධ ප්‍රබෝධය ඇතුළේ විශාල ප්‍රමාණයක් කළා. ඒ අතරදී අපි දැක්ක දෙයක් තමයි
සාහිත්‍ය මාසයේ සැප්තැම්බර් මාසයේ යෙදෙනවා. ඒ සැප්තැම්බර් මාසයේ යෙදෙන සාහිත්‍ය මාසයේදී විශාල වශයෙන් අපේ අයගේ ලොකු ප්‍රබෝධයක් වෙන පොත්පත් කියවන්න ඒවට. නමුත් සාහිත්‍ය අපි සිංහල සාහිත්‍ය ගත්ත මේකේ ඒ බැඳිලා තියෙන බුද්ධ ශාසනයත් එක්ක බුදුදහමත් එක්ක. ඉතින් බෞද්ධ බුදුදහම නැති සාහිත්‍යයක් අපිට නැතරම් සිංහලෙන්. ඉතින් ඒ නිසා එය ඉස්මතු වෙලා බෞද්ධ සාහිත්‍ය පිළිබඳව දැනුවත් කරන්න, ඒ සම්බන්ධව අපි ඇගය කරන්න වෙනම වැඩපිළිවෙලක් කරන්න ඕනේ කියන අදහස ඇතුළේ. එතකොට ඒක අපි මහාචාර්ය ප්‍රණීත අබේසුන්දරයන් එතුමත් එක්ක සාකච්ඡා කරලා මේකට තියෙන අපි කෙසේ මෙහෙට ප්‍රවේශයක් ගත යුතුද කියලා සාකච්ඡා කරා. එතනදී එතුමත් කිව්වේ පැහැදිලිවම බෞද්ධ සාහිත්‍ය කියන එක වෙනමම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ මත ඊට පෙර වසරවල පළ වෙච්ච බෞද්ධ කෘතීන් සාහිත්‍ය කෘතීන් සියල්ලක්ම අරගෙන ඒවා වෙනමම අධ්‍යයනය කරලා ඒවා ඇගීමට ලක් කරන්නට අපි කටයුතු කරා. යනවා 2007 වර්ෂයේ ඉඳලා අපි බෞද්ධ සාහිත්‍ය උත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් ආරම්භ කරා. ඊටමත්ම සාර්ථකව වසරින් වසර ඒට අලුතෙන් ඇගීම් එකතු කරමින් කරා. ඒ වගේම ගයන් අපිට ඒ සාහිත්‍ය මාසයේම අපි බෞද්ධ සාහිත්‍ය උත්සවය පැවැත්වීමටත් ඒ පවත්වනකොට අපේ රටේ බුද්ධ ශාසනයට ක්‍රියා කරපු කැපවෙච්ච බෞද්ධ ප්‍රබෝධය ඇති කරන්නට ක්‍රියා කරපු මහා යතිවරයන් වහන්සේලා ඒ වගේම ගිහි නායකයෝ සම්බන්ධව අපි මතක් කරන්න, ස්මරණය කරන්න, ඒ අය විසින් ප්‍රකාශයට පත් කරපු කෘති සාහිත්‍ය කෘතීන් ගැන කතා කරන්නට අපි ඒ අවස්ථාව උපයෝගී කරගත්තා. ඒ අනුව අපි මම මතකයි අපි ඉස්සෙල්ලම මේ අද කතා කරේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ගැන. එතුමාගේ 150 වෙනි ජන්ම සංවත්සරයේ අපි ඉතා විශාල වශයෙන් බණ්ඩාරනගර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුව බුද්ධ ශාසන අමාත්‍යාංශයත් සමග එකතු වෙලා එතනදී අපි එතුමා විසින් පාල කරපු පොත් නැවත ප්‍රකාශය කරන්නත් ඒ වගේම ඒ ගැන විශාල වශයෙන් ක්‍රියා කරන්න කටයුතු කරා. ඒ වගේම ශ්‍රීමත් ජයතිලක මහත්මයා ඩී.පී. ජයතිලක මහත්මයාගේ 150 වෙනි ජන්මදිනය, ඒ වගේම අපි ශ්‍රීමත් වලිසිංහ හරිස්චන්ද්‍රතුමාගේ 100 වෙනි සත් සංවත්සරය, ඒ වගේ දේවල් අපි කරා. ඒ වගේම විශේෂයෙන්ම අපි ශාසනය වෙනුවෙන් අපි ඉතිහාසයේ වැදගත් සම්දිස්ථානයක් වෙන පාහියන් ස්වාමීන් වහන්සේගේ දේශාටන වාර්තාව අපේ බෞද්ධ සාහිත්‍ය උත්සවයකදී උන්වහන්සේ මෙහෙට පැමිණිලා අවුරුදු 1600 සැමරීම වෙනුවෙන් 2011 වර්ෂයේදී අපි ඒ සැමරීම උත්සවය කරා. මේ සියලුම දේවල් කරනකොට අපි එක දෙයක් බෞද්ධ සාහිත්‍යයෙන් මේ රටට අපේ ජාතියට වෙච්ච සේවාවක් ඉස්මතු කරලා ඒව ගැන ලියන කෘතීන් ලියන ඇගීමට ලක් කරන්නට විශාල වශයෙන් ක්‍රියා කළා. ඒකට එදා ඉඳන් අද වෙනකන් දිගටම ඒ සම්බන්ධව කැප වෙලා ක්‍රියා කරේ අපේ බෞද්ධ මහා සම්මේලනයේ සිටපු සභාපතිවරයෙක් වෙන මහාචාර්ය ප්‍රණීත අබේසුන්දරයන්. එතුමා තමයි ඒව ඇත්ත වශයෙන්ම ඉතාමත් පිළිවෙලට හරියාකාරව ඒ දේ සිද්ධ කරේ. ජගත් මහත්මයා සැබවින්ම ජාති මාමක ශාසන මාමක හැඟුමින් යුක්තව වර්තමානයේ දැය සසුන වෙනුවෙන් ඉටුවිය යුතු යුතුයකම් මොනවාදයි හොයා බලලා විද්වතුන්ගේ අනුශාසනා උපදෙස් නිවැරදිව අරගෙන ඔබතුමන්ලා වැනි ගිහි බෞද්ධ සමාජයේ ප්‍රබලයන් ඉටු කරන මෙහෙවර අනබිබවනීයයි. බෞද්ධ සාහිත්‍ය පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් නිවැරදිව යමක් දැන ගැනීමට මා අපේක්ෂා කරනවා. ගෞරවනීය පොල්පිටින් මුකලානේ පඤ්ඤාසිරි මාහිමියන් වහන්සේ අපේ අවසන් අරමුණ නිවන, බෞද්ධයන් ලෙස නිවනින් සදාතනික විමුක්තිය පරම ශාන්තියට පත්වීමයි අපේ අරමුණ. බෞද්ධ සාහිත්‍ය තුළින් මේ අවසන් අරමුණ ශක්තිමත් කරගන්නට ලැබෙන පිටිවහල කුමක්ද? ඔව්, දැන් මේ සාකච්ඡාවට අපිට අලුතෙන් සම්බන්ධ වෙච්ච විශේෂයෙන්ම මේ වැඩසටහන සඳහා මේ විදියට මූලික වෙලා කටයුතු කරන බෞද්ධ ආලෝක පදනමේ අපේ සභාපති තැන්පත් ඒ වගේම හිටපු බෞද්ධ මහා සම්මේලනයේ සභාපති පින්වත් ජගත් සමදපාල මැතිතුමනි. ඉතින් විශේෂයෙන්ම අපි සන්තෝෂ වෙනවා අද දවසේ ඔබතුමා මෙවැනි උදාර වැඩසටහනක් මේ විදියට පවත්වලා අනගාരിക ධර්මපාලතුමා ගැන ලෝකයාට
හඳුන්වලා දෙන්න කටයුතු කිරීමත් විශේෂයෙන්ම දැන් මට දැනගන්නට ලැබුණ දීර්ඝ වශයෙන් ඒ 2006 ඉඳලා ආරම්භ කරපු බෞද්ධ සාහිත්‍ය වැඩපිළිවෙල. එතකොට මේ බෞද්ධ සාහිත්‍ය වැඩපිළිවෙල ඇති කරලා නැවතත් සාහිත්‍යමය ආගමික වශයෙන් බෞද්ධ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරන්නට අවධානය යොමු කරන්නට කටයුතු කිරීම විශේෂයෙන්ම මම මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා පූර්වකව පින් දෙනවා. ඒ වගේම මේ මහාචාර්යතුමාටත් අපි ආශිර්වාද කරනවා. එතකොට මේ අපේ ප්‍රධාන ප්‍රශ්නය ගෑන් මහත්මයා ඇහුවේ දැන් බෞද්ධ සාහිත්‍ය අපිට කොහොමද ඉවහල් වෙන්නේ? ඒක කොහොමද අපිට උපකාරීත්වයක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපේ නැත්තම් පරම නිෂ්ඨාව වන උතුම් නිවන සාක්ෂාත් කරගන්න. දැන් අතීතයේදී අපේ මුතුන් මිත්තෝ විශේෂයෙන්ම අපේ පඬිවරු මහා සංගරුවන මේ අපේ සාමාන්‍ය ජනතාව ඒ ජනතාවට ධර්මය දෙන්නට විවිධ ක්‍රමවේද භාවිතා කළා. එතකොට ඒ භාවිතා කරනකොට හම්බ වෙච්ච එක ක්‍රමයක් තමයි මේ කාව්‍ය රචනා කිරීම. ඊළඟට ගද්‍යමය වශයෙන් ජාතක කතා මුල් කරගෙන රචනා කිරීම. මේ වගේම අපි ගත්තොත් එහෙම දැන් තෙරුවන් සරණ ගැන කියලා දෙනකොට සාමාන්‍යයෙන් ඒ කවියක් කියලා දීලා ඒ කවිය තුලින් ඒ කෙනාගේ හිතේ ශ්‍රද්ධාව ජනිත කිරීම. ඇත්තටම ප්‍රධාන තේමාව වෙන්නේ ශ්‍රද්ධාව. ඒතර ශ්‍රද්ධාව ජනිත කරවීම සඳහා තමයි කවියක් ලියවෙන්නේ. ශ්‍රද්ධාව ජනිත කරවීම සඳහා තමයි දැන් අපි කියනවා චම්පු කාව්‍ය කියනවා නේද? එතකොට ජාතක කතා පොත් වහන්සේ. එතකොට මේ විදිහට මේවා සිද්ධ වෙන්නේ පූජාවලිය. එතකොට අපි ගත්තොත් අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය. එතකොට මෙන්න මේ වගේ ඒ අතීතයේ හිටපු දැන් රජවරු පවා දැන් දෙවන පැරකුම්බා රජුරෝගේ කාලේ මේ පූජාවලියට පුදුම ගෞරවයක් ලැබලා දීලා තියෙනවා. ඒ වගේම ඒ කාලේ හිටපු විද්‍යා චක්‍රවර්ති පඬිතුමා තමයි මේ බුත්සරණ කාව්‍ය ලියලා තියෙන්නේ. එතකොට ඒ විදිහට මේ දැන් අපි ගත්තොත් වීදාගම මෛත්‍රිය හාමුදුරුවෝ මේ විශේෂයෙන්ම ලෝවැඩ සංගරාව. එතකොට දැන් බුදුගුණ අලංකාරය වගේ රචනා කළා. දැන් රහසත් පවුනකොට කෙලෙසර යනු දුරුකොට නිසියූ යෙන් පුදට අරහයයි නම කියති මුනිදුට. එතකොට දැන් ඊටාම සරලව අපේ ගැමියාට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ලස්සනට මේක පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මේ බෞද්ධ සාහිත්‍ය දැන් අපි ගත්තොත් එහෙම මේගොල්ලන්ට එකපාරටම අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා දෙන්න ගියොත්, පංච උපාදානස්කන්ධය කියලා දෙන්න ගියොත්, පටිච්ච සමුප්පාදය කියලා දෙන්න ගියොත් සමහර විට සාමාන්‍ය කෙනෙකුට මේක තේරුම් ගන්න බැරි වෙනවා. සමහරට රසවත් වෙන්නේ නැහැ. එයාට ඒක එපා වෙන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය තමයි ධර්ම දේශනා කිරීමේදී ඉස්සෙල්ලාම දාන කතා. ඊළඟට සීල කතා. දානය ගැන කියලා දෙනවා, සීලය ගැන කියලා දෙනවා, ඊට පස්සේ දිව්‍ය ලෝක ගැන කියලා දෙනවා, සග්ග කතා. ඊළඟට කියලා දෙනවා කාමයේ ආදීනවය ගැන. ඊට පස්සේ තමයි සාමුක්ඛංශික දේශනාව හැටියට මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. ඒ වගේ දැන් අපේ ජන සමාජයේ ජනතාවට එකපාරටම අපි මේ ගැඹුරු දහම් කරුණු කියලා දෙන්න ගියොත් ඒක අමාරු වෙනවා. ඒකෙන්ද කවි වගේ දේවල් පාවිච්චි කරලා තාලයට සජ්ජායනා කිරීම, පොඩි කතා කියලා දීම, මෙන්න මේ ක්‍රමවලට තමයි ඒ කාලෙදී ජනයා ඇදමැද තබාගෙන ධර්මයට යොමු කරගන්නේ. එතකොට මේගොල්ලෝ ආසාවෙන් එනවා. ආසාවෙන් ඇවිල්ලා මේ ධර්මය අහගෙන ඉන්නවා. දැන් නූතනයේදීත් අපේ ස්වාමීන් වහන්සේලා දැන් අපි ගත්තොත් එහෙම ඒ කාලේ වැඩ හිටපු පානදුරේ ආර්ය ධම්ම හාමුදුරුවෝ. එතකොට බෝධි පූජා වලට කවි ලස්සනට සකස් කරා. දැන් මෑත කාලිනව අපේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලා ලස්සනට කවි කියලා සජ්ජායනා කරනවා. එතකොට ඒක තමයි පසු කාලීනව සාහිත්‍යයක් බවට පත් වෙන්නේ. එතකොට ඒක ජන සමාජයේ ඒ පිරිසගේ හදවතට කිඳා බහිනවා. අන්න ඒ කාලේදී එන්නේ එහෙම ලියවිච්ච නිසා තමයි ජනතාව විශේෂයෙන්ම බුදුදහම එක්ක බද්ධ වෙලා හිටියේ. එතකොට නූතනයේ ඒ සම්බන්ධය දිගට පවත්වාගෙන යන්න නම් සාහිත්‍ය අවශ්‍ය වෙනවා. එතකොට ඒකයි ධර්මයයි දැන් ධර්මය අපේ තියෙන අරටුව නම් පොත්ත තමයි මේ සාහිත්‍ය. එතකොට මේ පොත්ත අනිවාර්යයෙන්ම තිබුණොත් තමයි බොහෝ දුරට අර ගහට පොත්ත වගේ මේ සම්බන්ධය මේකේ තියෙනවා. ඒක සාහිත්‍ය අපිට පදනමක් හැටියට පාවිච්චි කරගන්න පුළුවන් ධර්මයට ආපු නැති කෙනෙක්ව යොමු කරගන්න. ඉතින් ඒ වගේම තමයි දැන් ගීත. දැන් බලන්නකෝ දැන් සාහිත්‍යයට අයිති වෙන ගීත. දැන් මට මතකයි මගේම උදාහරණයක් ගන්න පුළුවන්. මම පොඩි කාලේ ධර්මයට එන්න බලපෑවා මේ
බෞද්ධ ගීත. පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ. වෙසක් පොහෝ දින දිනෝ සේකලව බුද්ධ දිවාකර යානෝ. බුදුරස් කැටිවි නැගිය ආලෝකේ පිසයයි දුකඳුරු මුළුතුන් ලෝකෙ. මට හැමදේම කඳුලක් එනවා ඒ කොටස අහනකොට. ඒ වගේම අපේ අනිත් දැන් දෙවුරම් විහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම මේ බවඳුරු කතර ගෙවා. ඒතකොට මෙන්න මේ ඒතකොට ඒකත් සාහිත්‍ය. ඒතකොට ඒක ගීත සාහිත්‍ය. ඒතකොට කාව්‍ය මේ ඊට පස්සේ අපේ තියෙන මේ විශේෂම නවකතා වශයෙන් මේ විදිහට හැම පැත්තකින්ම මේ සාහිත්‍ය උපයෝගී කරගෙන අපේ ජන සමාජයේ සදහැවතුන්ව ධර්ම මාර්ගයේ පළවෙනි පියවරට ගෙනල්ලා එතන ඉඳලා ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ නිසා සාහිත්‍ය අපි කතා කිරීම, සාහිත්‍ය රචනා කිරීම, සාහිත්‍ය ඇගීම වටිනා දෙයක්. ඒ නිසා මේ ඔබතුමන්ලා ඒක ආරම්භ කිරීම සහ කරගෙන යාම තාම උතුම් කියලා මම සඳහන් කරන්න ඕන. ගෞරවනීය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි මාහිමියන් වහන්සේ, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාණන්, ඒ වගේම බෞද්ධ ආලෝක පදනමේ සභාපති, සුමති හෝල්ඩින්ග්ස් ව්‍යාපාරයේ සභාපති, ඒ වගේම ලෝක බෞද්ධ සම්මේලනයේ උපසභාපති, අද ධර්මපාල චින්තනය සහ බෞද්ධ සාහිත්‍ය පිළිබඳ හැඟුමක් දැයේ ජනිත කරන්නට සියත රූපවාහිනිය සමග මේ වැඩසටහන සංවිධානය කරමින් ඊට දායකත්වය ලබා දුන් ජගත් සුමතිපාල මහතා අපේ මේ සාකච්ඡාවේ රැඳී සිටිනවා. මේ කෙටි විරාමයෙන් පසුව අපි නැවතත් සාකච්ඡාවට අවතීර්ණ වෙමු. බිනර පුරපසළොස්වක පෝය දවසේ බෝධිසත්ව ගුණෝපේත අනගාരിക ධර්මපාලතුමන්ගේ ඒ ස්වර්ණමය චින්තනය පිළිබඳවත් බෞද්ධ සාහිත්‍ය පිළිබඳවත් සිදු කෙරෙන සාරවත් සාකච්ඡාවක මීළඟ පියවරට අපි එක්වන්නේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාණෙනි. සාහිත්‍ය සොඳුරු හදවත් ඇති මිනිසුන් බිහි කරනවා, මිනිස්කමේ සුවඳ හඳුනන උතුම් මිනිසුන් බිහි කරනවා. මේ සාහිත්‍ය තුලත් බෞද්ධ සාහිත්‍ය වඩාත් පූජනීය මෙහෙවරක් ඉටු කරනවා. බෞද්ධ සාහිත්‍ය මේ මනුසත් උයන වෙත ඉටු කරන මෙහෙවර පිළිබඳව පැහැදිලි කරන්නට ඔබතුමාට ආරාධනා කරනවා. සාහිත්‍යස්ය භාවම් සාහිත්‍යම් කියලා වාක්‍යයක් තියෙනවා. රස සහිත බව, අර්ථ සහිත බව තමයි සාහිත්‍ය කියලා එහිදී කියවෙන්නේ. එතකොට ආනන්දවර්ධන කියලා ඉන්දියාවේ විචාරකයෙක් හිටියා. එතුමා ලියලා තින්නේ කවියා සරාගී වූහොත් කවියද සරාගී වන්නේ කියලා. ඒ ලෞකික, රාගික, කාමුක බෞද්ධ සාහිත්‍ය ඇවිල්ලා විතරාගී සාහිත්‍යයක්. ඒ කියන්නේ මිනිස්යාගේ ජීවිතේ පැහැදිලි කරලා දෙනවා නුවණ දල්වගෙන කොහොමද යන්න ඕන කියන එක. පින්දාන් කුසල් වඩාගෙන යන්න ඕන ගමන. බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කරද්දී දැන් අපි සාහිණාංශයේ මතු කළා බුදුගුණ අලංකාරය. එහි තියෙන කවියක් මල සිඳෙන තරමට දවන රන්සේ ගිනිකොට කළ වරද පමණට දෙවති සන්තාප රජු දනහට. රජවරුන්ට අනුශාසනා කරලා තියෙන්නේ මේ බුදුදහමෙන් ලබාගත් ආభాසය. යම් කිසි වැරද්දක් කළා නම් ඒ වැරද්දේ ප්‍රමාණයට තමයි දඬනය නියම කරන්නේ. ඒක ඊටාම පරිගැනීම් ඒව නැහැ. බුදුදහමේ බෞද්ධ ශාසනය එහෙම නැහැ. කායික දඬුවම් ඒ වගේ දේවල් වලට ඉඩ නැහැ. ගණ්ඩ තීන්දුව ජාතකයේ වගේ ජාතක කතා කියවනකොට තේරෙනවා මිනිස්සුන්ගෙන් අර මල නොතලා රොන් ගන්නාසේ බදු ගය කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ පීඩාවට පත් කරන්න නැතුව දැන් මේ කාල පරිච්ඡේදේ අපි විශාල වශයෙන් මේ වෙනින් අය කරපු පව් වලට පව් ගෙවනවා අපි රටේ. ණය ගෙවන්නේ මේ වෙනත් පාලකයෝ, වෙනත් විශේෂඥයෝ, වෙනත් නිලධාරීන් කරපු අමන වැඩහින්දා අපි පව් ගෙවනවා. ඒ දැඩි පීඩනයක් තියෙනවා. මේවා බෞද්ධ සාහිත්‍යයේ බොහොම ලස්සනට ත්‍රිපිටක ධර්ම වලින්, සූත්‍ර වලින් ඇවිල්ලා ජාතක කතා වලින්, සද්ධර්ම රත්නාවලිය වගේ පොතක් කියවුවා නම් තේරෙයි කොයි වගේ ධර්මකාරණා අපිට ලැබෙනවද, ජීවිතය අර්ථවත් වෙනවද කියන එක. දැන් බැරක් ඔබාමා මහත්මයා ජනාධිපති ඡන්දයට එනකොට කියපු කතාවක් තියෙනවා. EDD කියලා ඒක ප්‍රසිද්ධ වුණේ. empathy deficit disorder එකක් තියෙනවා කියලා කිව්වා. empathy කියලා කියන්නේ සහානුකම්පනය, සහානුභූතිය. සංස්කෘත ශබ්දකෝෂවල ඕකේ අර්ථ දක්වන්නේ කරුණාව කියන එක. ඉතින් ඕක බෞද්ධ සාහිත්‍යය අපිට උගන්වනවා.
මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර බඹ විහරණ කතන්දර මගින් උගන්වන සත්තු මගින් උගන්වන ඊළඟට දේව ධර්ම දෙක ලැජ්ජ බය හිරියොත්ප්පිය පව් කරන්න නරක වැඩ කරන්න ලැජ්ජ වෙන්න ඕනේ බිය වෙන්න ඕනේ මේවා කතන්දර මාර්ගයෙන් කියලා දුන්නා මොකද කතන්දර අහන්න රසවත් වෙන්න විනෝද වෙන්න මිනිස්සු කවදත් කැමති ගායනා අහන්න කැමති එතකොට ඕක තමයි සාහිත්‍යය ඇතුළේ එන්නේ වෙනස තියෙන්නේ දැන් මෑත භාගයේ ලංකාවේ ප්‍රචලිත වෙච්ච ටෙලිවිෂන් වැඩසටහන් සිනමා කෘති රූපවාහිනී හැම දෙයකම බැලුවම විශේෂයෙන් දකුණු ඉන්දියාවෙන් එන චිත්‍රපටි එහෙම තියෙන්නේ වැඩිපුරම හුවා දක්වන්නේ කාමයයි රාගයයි මේ අපරාධ පැත්ත ද්වේෂය ප්‍රචණ්ඩත්වය sex and violence මේක තමයි විකුණන්නේ දැන් මෑත භාගයේ පිට වුණු ලංකාවේ පරිවර්තන බලනකොට මිනිත්තු 11 කියලා පොතක් ආව පවුල් කොයියෝගේ මේවා ඇතුලේ තියෙන සේඩිසම් කියන එක පරපීඩාකාමී ජාතක පොතේ තියෙන කතාවල පරපීඩාකාමී කියන්නේ අනිත් අයව පෙළලා සතුටට තෘප්තියටපත් වීම කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මේවා ප්‍රතික්ෂේප කළා ලස්සනට ජීවිතේ හැඩගස්සන හැටි නිවන් මාර්ගට යන හැටි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියලා දුන්නා අපිට සත්‍ය හතර ගැන අතහරින්න ඕනේ අන්ත ඔක්කොම අතහැරලා මේ මැද ගමන යන හැටි එහිදී කාම චේතනා රාග චේතනා ද්වේෂ චේතනා එනවා නම් ඒක මැඩ පවත්වලා විනාශ කළා අපි කොහොමද නැගී සිටින්නේ අර මඩ ගොහරුවක පියුමක් පිපෙනවා ඒක තමයි බෞද්ධ සාහිත්‍ය කියන්නේ. ඒකේ ඒවා අපි පෞද්ගලික කාල පරිච්ඡේදයේ මෙතුමාගේ සභාපතිත්වය යටතේ ඊට පෙර මෙතුමාගේ මෑණියන් සභාපති කාලේ ඉඳලා මේ සාකච්ඡා අපි තිබුණා. තෝරගත්තා. ඒවා උද්දීපනය කරන්න ලියපු නවකතා තියෙනවනම් කෙටි කතා පොත්, පද්‍ය පොත්, ගීත පොත්, ශාස්ත්‍රීය කෘති අපි අගය කළා. ඒ හැම අවස්ථාවකම අර ජගත් මහත්තයා කීවා වගේ විවිධ චරිත සිහිපත් කරගෙන අපි බෞද්ධ සම්මේලනයේ තොරණක් හැදුවත් තොරණෙදි ගන්න අපි හුදු ජාතක කතාව පමණක් නෙවෙයි මෝට්ටිවත්ති ගුණානන්ද හාමුදුරුවෝ ගැන වෙනම අපි තොරණක් කළා. ධර්මපාලතුමා ගැන වෙනම තොරණක් කරා. අපි එහෙම කළේ මේ බලන්න එන රසිකයින්ට පුංචි දරුවන්ට හැඟීමක් ඇති කරන්න. මෙන්න මෙහෙමයි මේ ඇත්තෝ වැඩ කළා. අද අපි මේ ජීවිතයටපත් උනේ. අපි මෙතනින් එහාට තව ලස්සන නව උදාවක් ඇතුව යන්න ඕන කියන කාරණේ සිහිපත් කරන්න තමයි එහෙම කළා. ඉතින් අපි ඒ කාලේ කළා දැන් ඊළඟ කණ්ඩායම ඒවා පවත්වගෙන යා යුතුයි. දැන් බෞද්ධාලෝක පදනමේ ජගත් සුමතිපාල මහත්තයා දැන් ක්‍රියා කරනවා. මමත් මට පුළුවන් ශක්ති පමණින් වැඩ කටයුතු කරනවා. එතුමාගෙන් අහන්න දැන් මොකද ඉතිහාසයේ පුරාවිද්‍යාව කියන එක බෞද්ධ සාහිත්‍යයේ ඉතාම වැදගත් අංශයක්. වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා පුරාවිද්‍යාවට ඒ කාලේ පොතක් ලිව්වා. ඒ පොතෙන් මුල් කාලේ හුඟක් අය ඉගෙන ගත්තා. ධර්මපාලතුමාගේ කෘති කියවනකොට තේරෙනවා එතුමා ලෝක ඉතිහාසයේ, ඉන්දියාවේ ඉතිහාසයේ, ලංකාවේ ඉතිහාසයේ පුරාවිද්‍යාව ගැන මොනතරම් ලියලා තියෙනවද කියලා. පොත්පත් නැති කාලේ. දැන් මේ අපිට මේ කඩා වැටිලා තියෙන අවස්ථාවක තමයි මේ බෞද්ධාලෝක පදනම පිහිටවලා මෙතුමා විශාල වැඩ කොටසකට එළඹිලා තියෙන්නේ විවිධ බාධක මැද්දේ. හැබැයි බාධක ජය ගනිමින් පෙරට එන බව අපිට පේනවා. ධර්මපාල චින්තනය පිළිබඳව සාකච්ඡා කරලා ඒ පිළිබඳව අපි සොම්නසටපත් වෙලා යලි ඒ හඬ දින කීපයකින් මැකී යනවා නම් ඒ සාකච්ඡාවෙන් හෝ ඒ සොම්නසටපත් වීමෙන් හෝ අර්ථයක් සිදුවන්නේ නැහැ. සැබවින් මේ චින්තනය ක්‍රියාවට නැංවීමට ගන්නා පියවරයි වැදගත් වෙන්නේ. බෞද්ධාලෝක පදනම ඒ චින්තනය ක්‍රියාකාරී සැලැස්මක් ඔස්සේ පෙරට ගෙන යන ආයතනයක්. බෞද්ධාලෝක පදනම මගින් ශාසනාලෝකයේ උදෙසා සිදු කරන ඒ වගේම දය පිබිදවීම උදෙසා ඉටු කෙරෙන මෙහෙවර පිළිබඳව ජාතික ආගමික මෙහෙවර පිළිබඳව ජගත් සුමතිපාල මහත්මයාගෙන් අපි දැනගන්න කැමතියි. ඒත් වශයෙන්ම අපි මේ රටේ ඉපදුනා නම් මේ රටට ණය නැති කෙනෙක් හිටිය මේ රටින් පිට වෙන්න ඕනේ. ඒත් අපි ජාතිය අපි ආගම සියලු ජාතීන් එක සමගින් ඉන්නේ සියලුම දේවල් කිරීම අපේ වගකීමක් යුතුකමක්. ඒ වගේම බුද්ධ ශාසනයේ ගත්තම ඉතිහාසය දිහා ගත්තම අපිට අපේ පුරාවිද්‍යාව අතිශය වැදගත්. එතන පුරාවිද්‍යාව සුරකීමට ඒව ආරක්ෂා කරලා මතු පරම්පරාවට ඒක රැකගෙන ඉදිරිපත් කිරීම අතිශය වැදගත්. මෙතනදී අපි පහුගිය කාලෙදිත් අපි බොහෝ වෙලාවට බෞද්ධ මහා සම්මේලනයේ ඉන්න කාලෙත් හැම වර්ෂයකම වගේ පුරාවිද්‍යා ස්ථාන තෝරගෙන
ඒවා සංරක්ෂණය කරලා ඒවා ආරක්ෂා කරන්න බොහෝ වෙලාවට අපි වැඩ කරා ඒ තැන්වල. විශේෂයෙන්ම මෙතනදී අනුරාධපුරයේ ගියොත් අනුරාධපුරේ විජයාරාම කියන ස්ථානයේ ඒක කොට්ටම්පුකුණ ඉඳලා කිලෝමීටර් එකමාරක විතර ගල්පාලම් පැත්තට යනකොට තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම මේ කැණීම් කරලා සංරක්ෂණ කටයුතු කරන එක බෞද්ධ මහා සම්මේලනයේ 2014 වර්ෂයේ අනුරාධපුරයේදී අපි සංවත්සරය පවත්වනකොට ආරම්භ කරපු ව්‍යාපෘතියක් හැටියට ඊට සාර්ථකව නිම කළා. මම බෞද්ධ මහා සම්මේලන නිදහස් වුණාන් පස්සේ අපේ ජාතික ආගමික කටයුතු තවදුරටත් කරගෙන යාම සඳහා බෞද්ධ ආලෝක පදනම ස්ථාපිත කරා. ඒකට මහාචාර්ය පණිත් අබේසුන්දරයන් වැනි පිරිස් අපිත් එක්ක සම්බන්ධ කරගෙන ඒ වගේම මහාචාර්ය මාලිංග අමරසිංහ වැනි පුරාවිද්‍යා මහාචාර්යවරුන් සම්බන්ධ කරගෙන ක්‍රියා කරනවා. එතනදී කුරුන්දාශෝක විහාර ගැන අපි දන්නවා අට කතා ලියවිච්ච තැනක්. ඒ වගේ සුවිශේෂී ස්ථානයක පහුගිය කාලෙදී විශාල වශයෙන් ප්‍රශ්න ඇති වුණා. එහිදී 2018 වර්ෂයේදී එහි කැණීම් ආරම්භ කරන්න ගියාම එතන ඒවලින් ඉදිරිපත් වෙච්ච සාන්තබෝධි ස්වාමීන් වහන්සේත් සමග ඉහින දැම්ලේ පිරිසක් සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වුණාම ඒ අවස්ථාවේදී උන්වහන්සේ අපෙන් ඉල්ලීමක් කරා ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා. එතකොට ඒ වෙනකොටත් බෞද්ධ මහා සම්මේලනයේ අපි එහි නඩු කටයුතු සඳහා ඉදිරිපත් වෙලා මෙහි ඉඳලම ජනාධිපති නීතිඥවරුන් පවා නොමිලේ මෙහි ඉඳලා ගිහිල්ලා මුල්ලතිවලේ නඩු වලට පෙනී සිටලා ඒ නඩු निराකරණය කරගන්න පුළුවන් වුණා. ඉන්පසු ඒ निराකරණය කරගත්තෙන් පස්සේ බෞද්ධ ආලෝක පදනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සමග අවබෝධතා ගිවිසුමකට එළඹිලා ඒ අනුව පසුගිය වසරේ 2021 වර්ෂයේ ජනවාරි මාසයේ එහි පළවෙනි ගොඩැල්ල ස්තූපය කැණීම් පටන් ගත්තා. ඒ කැණීම් අවසන් කරලා ඒ දැන් ස්තූපයේ දැන් අපි සංරක්ෂණ කටයුතු නිම වෙමින් පවතින්නේ. මේ වෙනුවෙන් අර ප්‍රනිත් මහත්තයාගේ වගේ විශාල ප්‍රශ්න ඇති වුණා. ඒ අන්තවාදී කියලා මට කියන්න පුළුවන් මේ දේශපාලන අධිකාරීන් පිරිස් ඒකට බාධා කරමින් විශාල ප්‍රශ්න ඇති කර අත් වශයෙන් මේ ස්ථානය අපි නීත්‍යානුකූලව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සියල්ල කරගෙන යන්නේ. ඒ සම්පූර්ණ දායකත්වය බෞද්ධ ආලෝක පදනමින් කරගෙන දෙන්නේ. ඒ එතනදී ඉස්මතු වෙච්ච කාරණා තමයි ඒ සියලු කැණීම් වලදී මේ 100%ක්ම මේ බෞද්ධ විහාරස්ථානයක් කියන එක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒ තහවුරු කරලා තියෙනවා. එහි හම් වෙච්ච දේවල් ඒ පිළිමගේ කැණීම් කරනකොට එහි මාබල් වලින් හැදිච්ච හදපු බුද්ධ ප්‍රතිමාවක කොටස් සම්පූර්ණ ඒ වගේම මේ මහායාන තිබෙන්න ඇති කියන එක තහවුරු වෙන විදිහට බෝධිසත්ව පිළිම ලැබුණා. අඩි 6-7 වගේ උස ප්‍රමාණය. ඒ වගේ තාම අලංකාර විදිහට කෙරිච්ච කුරුන්දාශෝක විහාර පද්ධතිය කියන එක තහවුරු කරලා තියෙනවා. ඒකේ ස්වාමීන් වහන්සේ මම මේ වෙලාවේ කියන්න කැමති ස්තූපය සම්බන්ධව. ඒ ස්තූපය හදලා තියෙන කබොක් ගලෙන් සම්පූර්ණයෙන්ම කබොක් ගලෙන් නිම කරපු ස්තූපයක මණ්ඩලයක් මණ්ඩලයේ උඩ ස්තූපය හැදලා තියෙන්නේ. ඊටත් වඩා විශේෂී කාරණා වුණේ කැණීම් වලදී ආවරණය නිරාවරණය වුණේ මේ පద్මාකාර හැඩයෙන් තියෙන ස්තූපයක් කියන එක. ඉතින්දී පద్මාකාර ස්තූප ලංකාවේ සහ ලෝකයේ කිසිම තැනක තාම හම්බ වෙලා නැහැ. ඒ නිසා මේ පద్මාකාර ස්තූපය නැවත සකස් කිරීම අතිශය බාරදුර කාර්යයක් වුණා. ඒ වෙනුවෙන් මහාචාර්ය සනත් මනතුංග අනුර මනතුංග මහත්මයා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හැටියට ඒ වගේ ප්‍රසන්න මහත්මයා රත්නායක මහත්මයා ඒ වගේම විශේෂයෙන්ම මහාචාර්ය මාලිංග අමරසිංහ මහත්මයා මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඒ හැඩය තීරණය කරලා කරනවා. ඒ වගේම මේ යූප ගලක් තියෙන යූප ගලකින් කොත් කැරල වෙන යූප ගලක් තියෙන ස්තූපයක් හැටියට අපි විශ්වාස කරනවා ඊළඟ පොය වෙනකොට ඒ ස්තූපේ සම්පූර්ණ නිම කරන්න පුළුවන් වෙයි කියලා. ඒ සඳහා වෙච්ච බාධක සියල්ලක්ම ඒ මහේස්ත්‍රාත්තුමාම පැමිණ ඒ ස්ථානය නිරීක්ෂණය කරලා ඒ ඔක්කොම ඉවත් කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හොඳින් කරගෙන යන්න දුන්නේ. මම හුඟක් සතුටු වෙනවා බෞද්ධ ආලෝක පදනම හැටියට වැළලී ගිය ඉතිහාසයක් ඉස්මතු කරන්නට අපිට මේ වෙලාවේ හැකියවීම ගැන. ඒ වගේම මේ තව කල් ගියා නම් අපිට මේ කාර්යය කරගන්න බැරි තත්යකටපත් වෙන්නත් තිබුණා. ඒ නිසා වාසනාවකට අපිට ඒ දේ කරන්න පිළිවන් වීම ගැන
බෞද්ධාලක පදනම හැටියට සතුටු වෙනවා. ඒ වගේම අපි මේ පළාතේ මුලතිව් වල ආලම්පිල් කියන හන්දියෙන් හැරලා යන්න තියෙන. ඒ පළාතේ ඉන්න ජන ජීවිතේ ගොඩනගන්නේ ප්‍රජා ශාලාවක් ඇති කරගෙන යනවා. ඉන්නේ 99.9%ක්ම දමිළ ජනතාව ප්‍රජා ශාලාවක. ඒ වගේම එහි ඉන්න දීවර ජනතාව වෙනුවෙන් සහාය දෙන ඒවා එක නිවසක් අපි ගිය වසරේ හදලා දුන්නා. ඒ සිංහල දීවරෙක් දමිළ කාන්තාවක් විවාහ වෙලා ඉන්න කතෝලික ආගම අදහන කෙනෙක්. ඉතින් අපි මෙතනදී අපි සියලු දෙනාම ඒක රාශී කරගෙන අපේ පුරාවිද්‍යාව රැකගන්නට ඒ ජන ජීවිතේ නගා සිටවන්නට ක්‍රියා කරනවා විශේෂයෙන්ම පුරාවිද්‍යාව පැත්තෙන්. ඊට අමතරව දුෂ්කර ගම්මානවල තියෙන ආර්ථිකයේ ගොඩනැංවීමට එහි තියෙන විහාරස්ථාන මුල් කරගෙන අපි ඒ ක්‍රියා කරන්නට කටයුතු කරනවා. පසුගිය වසරේ අපි කිරිබ්බන් වැව මුලතිව් වල තියෙන විහාරස්ථානය ඒක තමයි මුලතිව් දිස්ත්‍රික්කයේ තියෙන එකම පිරිවෙන. එහි අපි ස්වාමීන් වහන්සේලා 21 නමක් එහි ඉගෙනුම ලබනවා. ඒට අවශ්‍ය කරන ජල පහසුකම් සහ ඒ ගොඩනැගිලි කරන දේවල් හදලා දීලා අපි ගිය වසරේ එහි අපි ඒ කඩන පින්කම් සිද්ධ කරා. ඒක මේ ගමේ ඉන්න තරුණ ප්‍රජාව එකතු කරලා ඒ සමග ශ්‍රම දානයත් එක්ක ඒ ගම ගොඩනගන්නත් ඒ වගේම එයාගේ ආර්ථිකය ගොඩනගන්නට සහාය දීලා කටයුතු කරන එකත් අපි දැන්ට පටන් අරන් තිනවා. ඒ වගේ අපි විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඒ වගේ උතුරු මැද වැනි පළාත්වල තියෙන දුෂ්කර ගම්මානවලට බෞද්ධාලක පදනමෙන් සහාය දක්වන්න කටයුතු කරන්න සැලසුම් කරලා තියෙනවා. ඔබතුමා නිති මහත් ශ්‍රද්ධාවකින් යුක්තව මහත් කැපවීමකින් යුක්තව විශාල ව්‍යාපාර ජාලයක් මෙහෙවන අතරතුර ප්‍රමුඛතාව බුදු සසුනේ අභිවෘද්ධියට ලබා දෙන ගිහි බෞද්ධ නායකයෙක් ඔබතුමාගේ අනවිභවනීය මෙහෙවර ගෞරවයට පාත්‍ර වෙනවා. බෞද්ධාලෝක පදනම සැබවින්ම ධර්මපාල චින්තනය ඔස්සේ පෙරට යමින් බෞද්ධයාට අහිමි වීමට ඉඩ තිබූ අවදානමක් තිබෙන මේ මුලතිව් කුරුන්දාශෝක විහාරස්ථානය වැනි ස්ථානයක් පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කිරීමට ඒ සියලු දායකත්වයන් ආර්ථික සවියන් ලබා දීලා දැයට සසුනට මුලතිව් කුරුන්දාශෝක පුදබිම ඇතුළු පුදබිම් සංරක්ෂණය කරලා දීලා බෞද්ධ සමාජයට උදව් අවැසි තැනට මහත් මෙහෙවරක් ඉටු කරලා බෞද්ධ සාහිත්‍ය උත්සවය උපගන්වලා මේ ඉටු කරන මෙහෙවරට ප්‍රණාමය පළ කරමින් බිනර පුරපසළොස්වක පොහෝ දවසේ අපේ මේ සාකච්ඡාව සමාප්ත කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලෝක බෞද්ධ සම්මේලනයේ උපසභාපති දුරයද දරමින් ජගත් සුමතිපාල මැතිතුමන් ඉටු කරන මෙහෙවර අපේ ගෞරවයට ඇගීමට පාත්‍ර වන බවත් සිහිපත් කරමින් ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි මාහිමියන් වහන්සේ ධර්ම sannivedanayen මහෝත්තම මෙහෙවරක් ඉටු කරමින් බුදු සසුනේ කලු කරනවා. ඔබ වහන්සේට নমස්කාර පූර්වක ප්‍රණාමය. ඒ වගේම මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාණන් මහවියතක ලෙස ඉටු කරන මෙහෙවර මෙන්ම ප්‍රමුඛතාවක් බුදු සසුනේ අභිවෘද්ධියට ලබා දෙමින් තම දැනුම් සම්භාරය ඒ වගේම තමා තුළ හදේ පවතින මහා ශ්‍රද්ධාව බුදු සසුන බැබලීමට යොදන විද්වතෙක් ඔබතුමාට ගෞරවය ප්‍රණාමය. ජගත් සුමතිපාල මැතිතුනි, ගිහි බෞද්ධයෙකු ලෙස ආර්ථික සවියෙන් තමා නැගී සිට බෞද්ධ සමාජය උපවත් කිරීමට ගන්නා උත්සාහය තව තවත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. බිනර පුන් පොය දවසේ ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සිය තමා වැස්සේ මේ විශේෂ සාකච්ඡාවෙන් අපි සමුගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.